ආයිබෝන් ඔයගොල්ලෝ සියලු දෙනාටම අද අපි එකතු වෙලා ඉන්නේ අපොස සාමාන්‍ය පෙළ තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියන පාඩම් මාලාවේ 11 වසර දෙවන පාඩමේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට. ඒ කියන්නේ තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය නැත්නම් සිස්ටම් ඩෙවලොපින් කියන පාඩමේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක අපි එක්ක වෙලා ඉන්නේ. සාමාන්‍ය මේ පාඩමේ ප්‍රශ්න පත්‍ර අපි පහුගිය අවුරුදු වල අරගෙන බැලුවොත් රචනා ප්‍රශ්නයක් කොහොමත් අනිවාර්යෙන් මේකට ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව ගොඩක් වෙලාවට මේ පාඩමේ බහුවර්ණ එකක් දෙකක් ආපු අවස්ථා තමයි තියෙන්නේ. රචනා ප්‍රශ්නයක් සමහර වෙලාවට සම්පූර්ණ එකක් ඇවිල්ලා තිනවා. සමහර අවුරුදු වල ඒකෙන් භාගයක්. ඒ කියන්නේ දැන් රචනා ප්‍රශ්නයක් ගත්තාම තෝරගන්න ඔයාලට එකක් එනවා ලකුණු 10ක එකක්. සමහර අවුරුදු වල ලකුණු 10ක් ඇවිල්ලා තිනවා. සමහර අවුරුදු වල ලකුණු 5ක වගේ කොටසකුත් වෙන් වෙලා තියෙනවා. ඉතින් ඒ දෙකම අනුවත් මේක වෙනස් වෙලා තියෙනවා. හරි. අපි පොඩ්ඩක් බැලුවොත් 2019 අවුරුද්දට ගියාම 25 වෙනි ප්‍රශ්නයේ බහුවර්ණ මෘදුකාංග පද්ධති පරීක්ෂාවේදී නිවැරදි පිළිවෙල සඳහන් වර්ණය කුමක්ද කියලා අපෙන් අහනවා. එතකොට දැන් පද්ධති පරීක්ෂා කරන ආකාර ගැන අපි සඳහන් කළොත් ඉස්සෙල්ලාම අපි ගන්නෙ මොකද්ද? ඒකක පරීක්ෂාව. ඒකක පරීක්ෂාවේදී අපි මොකද්ද කරන්නේ? සාමාන්‍යයෙන් අපි දැන් පද්ධතිය හැදුවාට පස්සේ පද්ධතියේ එක් එක් කොටස් වෙන වෙනම තනි තනිවම ටෙස්ට් කරලා බලනවා. සමස්ත පරීක්ෂාව කියලා කියන්නේ මොකද්ද? සමස්ත පරීක්ෂාව කියලා කියන්නේ ඒ කොටස් දෙකක් එකට එකතු කරලා එහෙම නැත්නම් අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං කියලා. කොටස් කිහිපයක් දෙක මේ එකතු කරලා බලලා ඒ කොටස් පමණක් එකිනෙකා අතර හරියට වැඩ කරනවද කියලා පරීක්ෂා කරන එක. පද්ධති පරීක්ෂාවක් කියලා කියන්නේ සමස්ත ඒ කොටස් ඔක්කොම එකතු කරලා සම්පූර්ණ පද්ධතියම පරීක්ෂා කරලා බලනවා සිස්ටම් එකම වැඩද කියලා හරියට. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා කියන්නේ ඒක අදාළ මේ ක්ලයන්ට් පරිශීලකයන්ට පොඩ්ඩක් භාවිතා ගන්න ඉඩ දීලා ඒ අය දෙන විදිහට හරියට මේක සිද්ධ වෙනවාද කියන එක තමයි එතන බලන්නේ. එහෙම බැලුවාම මේක හරි පිළිවෙලට ගත්තොත් හතරවෙනි එක තමයි නිවැරදි උත්තරේ හැටියට අපිට ගන්න තියෙන්නේ. හරිද? එතකොට 2019 රචනා ප්‍රශ්නය අරගෙන බැලුවොත් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අවස්ථා 5ක් මෙතන දීලා තියෙනවා. ඒ එක එක අවස්ථාවල වලට ගැලපෙන ක්‍රියාකාරකමකුත් සඳහන් කරලා තියෙනවා. එතකොට අපිට හිස්තැන් තියෙනවා ABCDE කියලා. මේ පහලින් තියෙනවා මෙහෙම ලයිස්තු ටිකක්. ලයිස්තු ටිකක් මෙහෙම තියෙනවා. මේ ලයිස්තු අනුව අපිට මේ A කියන ලේබල් එකට ගැලපෙන උත්තරේට අදාළ ලේබල් එක ලියන්න තමයි අපෙන් අහන්නේ. එහෙම අරගෙන බැලුවම සාමාන්‍යයෙන් මෙතන අපි ගලපලා ගන්නෙ මොකද්ද? දැන් SDLCs අරන් බැලුවාම අවශ්‍යතා හඳුනා ගැනීම යටතේ මෙතන අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. මේ ක්‍රියාකාරකම කොහොමද කියලා අවශ්‍යතා හඳුනා ගැනීම යටතේ අපි පොඩ්ඩක් බැලුවොත් මෙතන දීලා තියෙන උත්තර හතරෙන් සම්මුඛ සාකච්ඡා පැවැත්වීම එහෙම නැත්නම් ඉන්ටර්විවිං කියන එක අපිට ගන්න පුළුවන්. හරිද? පද්ධතියේ තියෙන අවශ්‍යතා හඳුනා ගනිද්දී අපිට තොරතුරු එක්ස්ට්‍රැක්ට් කර ගැනීමේ ක්‍රම ගැන අපි ඉගෙන ගන්නවා. ඒ යටතේ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම ප්‍රශ්නාවලි මූලාදර්ශය නැත්නම් ප්‍රොටෝටයිප් අන්න ඒ වගේ ඒවා අයිති වෙනවා. එතකොට සම්මුඛ සාකච්ඡා පැවැත්වීම මේ යටතේ අපිට ගන්න පුළුවන්. B ඒකට අපි ගන්නේ දැන් ඒක ඉස්සරහින් තියෙන අන්තර්මුහුණක් නිර්මාණය කිරීම කියලා. දැන් මෙතන ඇත්ත වශයෙන්ම ඔයාලට මේ උත්තර දිහා බැලුව පොඩි මේ වචනවලත් පුංචි සමානකමකුත් තියෙන නිසා ඔයාලට ඒක උදව්වක් කරගන්න පුළුවන්. මෙතන තියෙනවා විසඳුම නිර්මාණය කිරීම කියලා එකක්. හරිද? විසඳුම නිර්මාණය කිරීම කියන අවධිය හැටියට මේ අන්තර්මුහුණක් නිර්මාණය කිරීම කියන එක හරි. හරිද? ඊට පස්සේ C කියන එක ඉස්සරහින් තියෙන ක්‍රම ලේඛනය කියලා එහෙම නැත්නම් writing the computer program කියලා. මෙතන ඔයාලට ඒක ගන්න පුළුවන් coding the solution එහෙම නැත්නම් විසඳුම කේතකරණය කිරීම කියලා. අපිට එහෙම ගන්න අවස්ථාවක් මේකේ තියෙනවා. ඒ නිසා P කියන එක එතනට ගත්ත හැකි. පරීක්ෂාව සහ දෝෂ ඉවත් කිරීම කියලා අවස්ථාවක් මෙතන තියෙනකොට ඒකට අපිට ගන්න පුළුවන් මොකද්ද? මේ D කියන එකට අපිට ලියන්න වෙන්නේ පරීක්ෂා කිරීමක් කියලා. මෙතනත් උත්තරයක් සඳහන් වෙනවා R අකුරෙන්. මොකද්ද? ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං කියන එක. එහෙම නැත්නම් සමස්ත පරීක්ෂා කිරීම කියලා. අපිට ඒක ගන්න පුළුවන්.
ඊට පස්සේ මෙතන තියෙන නව ගුණාංග පද්ධතියට එකතු කිරීම කියලා අපිට ඒ සඳහා ගන්න අවස්ථාව තියෙනවා. මොකද්ද? අන්තිමට පද්ධතිය නඩත්තු කිරීම කියන එක. එහෙම අරගෙන බැලුවොත් මොකක්ද අපිට කියන්න පුළුවන්? මෙන්න උත්තර 4 උත්තර 5 එනවා. A ට S, B ට Q, C ට P, D ට R, E ට T. ඊට පස්සේ ඔබේ පාසලේ පොත්හල පරිගණක පාදක තොරතුරු පද්ධතියක් ඇසුරෙන් ක්‍රියාත්මක වේ. හරිද? බුක් ෂොප් එක. එතකොට ළමයෙක් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ලිපිකරු විසින් සිසුවා මිලදී ගැනීමට අදහස් කරන එක් එක් අයිතමේ අයිතම කේතය හා ප්‍රමාණය ඇතුළත් කරනු ලැබේ. එහෙම කරාම පද්ධතිය මගින් එක් එක් අයිතමේ මුළු පිරිවැය හා සමස්ත බිලේ පිරිවැය ගණනය කරනු ලබනවා කියලා කියනවා. එතකොට පද්ධතියෙන් අවසාන බිල්පත තිරය මත පෙන්වා මුද්‍රණය කරනු ලැබේ කියලා කියනවා. ඒ සංසිද්ධිය ඇසුරෙන් මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර ලියන්න කියලා කියන්නේ ආදානයක් ලියා දක්වන්න කියලා කියනවා. ඉන්පුට් එකයි ප්‍රොසෙස් එකයි අවුට්පුට් එක ගානේ අහන්නේ හැම එකෙම. ආදාන ඉන්පුට්ස් දිහා බැලුවොත් ඔයාලට මොනවද අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මෙතන දැන් සිස්ටම් එකක් හදලා තියෙනවා බුක් ෂොප් එකට. ළමෙක් මොනවා හරි ආවිලා මිලදී ගත්තාන් පස්සේ මිලදී ගන්නකොට මොනවද ඒකට දෙන උත්තර? මේ අපේ ඉන්පුට් ගන්න මොනවද? එක් එක් අයිතමේ අයිතම කේතය සහ ප්‍රමාණය. හරිද? අයිටම් කෝඩ් එකයි ක්වොන්ටිටි එකයි කියලා අපිට දෙන්න පුළුවන්. ඔන්න A කියන එකට උත්තරේ අපිට ගන්න පුළුවන්. මේ දෙකෙන් එකයි අහන්නේ. ඔයාලට කැමති එකක් ලියත හැකි. B සැකසීමක් ලියා දක්වන්න කියලා කියන ප්‍රොසෙස් එක. මොකද්ද? ප්‍රොසෙස් එකට ඔයාලට බලත හැකි මෙතනින් කියන පද්ධතිය මගින් එක් එක් අයිතමේ මුළු පිරිවැය සහ සමස්ත බිලේ පිරිවැය ගණනය කරනු ලැබේ කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? calculates the total cost for each item and the total bill value. එහෙම අරගෙන බැලුවොත් ඔයාලට මොකද ඔකට දෙන්න පුළුවන් උත්තරේ? මෙන්න ඒ දෙකම ගත්ත හැකි. හරිද? දෙකෙන් එකක් ලියන්න පුළුවන්. අවසාන ප්‍රතිදානය කියන මොකද්ද කියන්නේ? අවසාන බිල් පත. එහෙම නැත්නම් final bill. හරි? සමස්ත බිලී පිරිවැය අපිට පෙන්වන අවසාන බිල් පතය කියලා ලියන්නත් පුළුවන්. හරි? තුන්වෙනි කොටස A සිට D දක්වා වූ ලේබල මගින් පෙන්වා දී ඇති සංසිද්ධි සඳහා නිවැරදි පද ලියා දක්වන්න කියලා කියනවා. එතකොට මේ මෙතන දීලා තියෙන අර වගේම A සිට D දක්වා මෙතනත් අපිට තියෙනවා මොකද්ද? P සිට T දක්වා අර වගේ උත්තර ටිකක්. දැන් අපි ඒකට ගැළපෙන ආකාරයෙන් ලිවීමයි කරන්නේ. එහෙම බැලුවොත් අපි මොකද්ද මෙතනදී කරන්නේ? අපිට පුළුවන් මෙතනදී ඒ බැලුවොත් සුනිල් පුස්තකාල කළමනාකරන පද්ධතියක් සංවර්ධනය කරමින් සිටි සමස්ත පද්ධතියම සම්පූර්ණයෙන් සංවර්ධනය කරන තුරු එහි කිසිම කොටසක් ගුරුතුමියට භාවිතා කිරීමට නොහැකි වනු ඇතැයි ඔහු ඇයට පවසයි. එහෙම බැලුවොත් ඔයාලට මොකද්ද කියන්න පුළුවන් වෙන්නේ? පුස්තකාල කළමනාකරන පද්ධතියක් ඩෙවලොප් කරගෙන යනකොට සම්පූර්ණ මේක හැදලා ඉවර වෙනකන් කිසිම දෙයක් අතරමැද්ද ඒ යූසර්ට පාවිච්චි කරන්න බෑ කියලා කියනවා. එතකොට මෙතන තියෙන උත්තර අතරින් බලද්දී සාමාන්‍යයෙන් ඔය ඔතනින් නොකියන්නේ දිය ඇලි ආකෘතිය සම්බන්ධයෙන්. එහෙම නැත්නම් waterfall model එක තමයි ඔතනින් සඳහන් වෙන්නේ. waterfall model එක. හරිද? ඒ නිසා අපිට A ට T අකුර ගන්න පුළුවන්. ඇයි හේතුව? waterfall model එකේදී කිසිම අවස්ථාවකදී දැන් එක අවධියක් සම්පූර්ණ කරනකම් අනිත් එකට යන්න බෑ. හරිද? එකක් සම්පූර්ණයෙන් ඉවර වෙනකම් අනිත් එකට යන්න ක්‍රමයක් නෑ ඒගොල්ලොන්ට. ඒක නිසා ඒකේ අවසානයක් දකින්නකම් මේ අවසානය වෙනකම් මේ පද්ධතිය ගැන කිසිම අවබෝධයක් අපිට ගන්න හරි අමාරුයි ක්ලයන්ට් කෙනෙකුට. හරිද? ආන්න ඒකයි මේ ඒ හේතුව. B පාසල් භෝජනාගාරයට කුඩා තොරතුරු පද්ධතියක් සාදා නිම කළ පසු දැන්ඩ පවතින පද්ධතිය නවතා නව පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අස්මා තීරණය කළාය. ඒ කියන්නේ මොකද්ද? මෙතනදී මේ සඳහන් වෙන්නේ ඩිප්ලොයිමන්ට් එකක්. එහෙම නැත්නම් ස්ථාපනයක් ගැන උතන අහන්නේ. ස්ථාපන වර්ග 4ක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා ඩිරෙක්ට් එහෙම නැත්නම් ඍජු පිහිටවීම කියලා එකක් උතන කියනවා P අකුරෙන්. ඒක ගැන තමයි මේ කියන්නේ. දැනට තියෙන පද්ධතිය සම්පූර්ණයෙන්ම නවත්තලා අලුත් එක එතන ඉඳන් එහාට දිගටම කන්ටිනියු කරගෙන යනවා.
අන්න ඒ වගේ එකක් තමයි මෙතන එන්නේ. නිසා මේක B අකුරට P තමයි ගැලපෙන්නේ. C 6 වෙනි පන්ති වලට මුලින් හඳුන්වා දුන් නව ශිෂ්‍ය තොරතුරු පද්ධතිය අධීක්ෂණය කිරීමෙන් පසුව ඒ පාසලේ අනිකුත් පන්ති වලට හඳුන්වා දීමට විදුහල්පතිතුමා සැලසුම් කරයි. මොකක්ද ඕකට කියන්න පුළුවන් උත්තරේ? මේකේ මෙහෙම දෙයක් තියෙනවා. ඍජු පිහිටුවීම කියන එක ඕගොල්ලෝ දැන් ඉගෙන ගත්තානේ. ඊළඟට අනිත් එක තමයි සමාන්තර පිහිටවීම. එහෙම නැත්නම් parallel deployment කියන එක. ඒ කියන්නේ පරණ පද්ධතියයි අලුත් පද්ධතියයි ටික කාලයක් එකට මේ පාවිච්චි කරනවා. ඒකයි සමාන්තර කියලා කියන්නේ. ඊළඟ එක තමයි නියමුමය පිහිටවීම කියන එක. එහෙම නැත්නම් මොකද්ද? pilot deployment කියලා එකක් කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර එක පාරටම සිස්ටම් එක එතනත් මේ පිහිටවන්න යන්නේ නැහැ. තෝරාගත්ත එක කාණ්ඩයකට පමණක් මුලින්ම ඒක කරන්න දෙනවා. ඒක පාවිච්චි කරන්න දෙනවා. බලලා ඉවර වෙලා ඊට පස්සේ එයා ඒක අධීක්ෂණය කරලා ඒක ප්‍රතිඵල තත්ත්වය හොඳයි නම් ටක් ගාලා සමස්ත පද්ධතියම ඉතුරු ටික එහෙම්මම රීප්ලේස් කරනවා. ඒ කියන්නේ දැන් මෙතන ගත්තොත් 6 ශ්‍රේණියට මුලින්ම මේ ශිෂ්‍ය තොරතුරු පද්ධතිය හඳුන්වා දීලා තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක හොඳයි නම් ප්‍රශ්නයක් නැත්තම් 6 ඉඳන් සියලුම ශ්‍රේණි වලට අනිකුත් සියලුම ශ්‍රේණි වලට එකපාර කෙලින්ම පද්ධතිය ස්ථාපනය කරලා දෙනවා. ආන්න ඒකයි උතන කියන්නේ. C අකුරට එන්නේ S නියමුමය පිහිටවීම. pilot deployment. D මුල් පද්ධතිය සංවර්ධනය කර ඇත්තේ ආදාන තිර input screens දෙකක් සහ එක වාර්තාවක් සමගිනි. ඊට පස්සේ පරිශීලකගේ අදහස අනුව තවත් ආදාන තිර හා වාර්තා දෙක බැගින් පද්ධතියට එකතු කරනවා. ඊට පස්සේ තවත් ගුණාංග ඉදිරි පරිශීලක අදහස් වලට අනුව එකතු කිරීමට යෝජිතයි කියලා කියනවා. එහෙම අරගෙන බැලුවොත් මොකද කරන්නේ? එහෙම අරගෙන බැලුවොත් අර පයිලට් එකේ පස්සේ තවත් එකක් ගැන අපිට මෙතන ඉතුරු වෙනවා අධියරමය පිහිටුවීම. එහෙම නැත්නම් phase deployment කියලා මෙතන කියනවා. ඔය ගොඩක් වෙලාවට පයිලට් එකයි phase එකයි චුට්ටක් එක වගේ හින්දා සමහර වෙලාවට ළමයි මේක පටලව ගන්නවා. මෙතන මෙහෙමයි. හරිද? දැන් මෙතන අදහසක් වෙලා තියෙන්නේ මුල් අධීරය ඔන්න හදලා ඉවරයි. රයිට් ඔන්න එක හදලා ඊට පස්සේ බාර දුන්නා පාවිච්චි කරන්න දුන්නා. ඊට පස්සේ ඒ එන දේවල් අනුව යූසර්ගේ අදහස් අනුව තවත් ටිකක් ඕක පාවිච්චි කරන්න ඉඩ දෙනවා. හරිද? තවත් ටික කාලයක් පාවිච්චි කරන්න ඉඩ දෙනවා. එහෙම පාවිච්චි කරලා ඉඩ දීලා ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා රයිට් ඔන්න තවත් ටිකක් අපිට මේ තොරතුරු මේ දේවල් ඇඩ් වෙනවා නම් හොඳයි කියලා. එහෙම කියලා ඉවර වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ ඊළඟට කියනවා හරි අපිට මෙන්න මේ වගේ දේවල් ටිකක් තියෙනවා නම් වඩා හොඳයි මේ කියලා අලුත් දේවල් ටිකක් තව ඇඩ් වෙනවා. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම ඉතුරු ටික ස්ථාපනය වෙනවා. ඒ විදිහට ක්‍රමානුකූලව ටික මේ පද්ධතියට යම් යම් දේවල් එකතු කිරීම. හරිද? පද්ධතියට යම් යම් දේවල් ටික එකතු කිරීම අපි හඳුන්වන්නේ ඒ ක්‍රමානුකූල පද්ධතිය පිහිටවලාගෙන යන එක අපි හඳුන්වනවා phase deployment. එහෙම නැත්නම් අධියරමය පිහිටුවීම කියලා අපි හඳුන්වනවා. පැහැදිලිද? අධියරමය පිහිටුවීම. මම ඔක තව විදිහකට කියලා දෙන්න. මෙතන තියෙන මේ 6 ශ්‍රේණියේ මේ ශිෂ්‍ය තොරතුරු පද්ධති උදාහරණය අරන් බැලුවොත් ඒක තවත් ටිකක් හොඳට පැහැදිලි කරන්නම්. දැන් මෙතනට ආවේ උත්තරේ මොකද්ද? පයිලට්. ඒ කියන්නේ ඉස්සෙල්ලාම 6 ශ්‍රේණියට විතරක් පාවිච්චි කරන්න දෙයිලා ඊට පස්සේ ඒකේ තත්ත්වය හොඳයි නම් සියලුම ශ්‍රේණි වලට එකපාරටම මේ සිස්ටම් එක ඩෙවලොප් මේ ස්ථාපනය කරන එක. දැන් ඕක අපි අධියරමය පිහිටුවීමකට කරන්න ගියොත් phase deployment ක්‍රමයට මේ උදාහරණේ මොකද වෙන්නේ? එතකොට 6 ශ්‍රේණියට මුලින්ම පාවිච්චි කරන්න දෙනවා. ටික කාලයක් බලලා ඒක හොඳයි නම් ඔන්න ඊට පස්සේ 7 ශ්‍රේණියට ඔන්න පාවිච්චි කරන්න දෙනවා ඒ පද්ධතිය. ඊට පස්සේ තව ටික කාලයක් ගිහලා 8 ශ්‍රේණියට. ඒ අයගේ ෆීඩ්බැක් අනුව. ඔය විදිහට ශ්‍රේණියට එකින් එක පිහිටවනවා සම්පූර්ණ කතන්දරේ. අන්න ඒක තමයි අධියරමය පිහිටුවීම කියලා කියන්නේ. දැන් මේ D කියන උදාහරණෙත් ඒකමයි කියන්නේ. ඒ කියන්නේ අර
මුලින්ම එක කොටසක් ස්ථාපනය කරනවා. හරිද? ඊට පස්සේ අදහස් අනුව ඉතුරු ටික ස්ථාපනය කරනවා. ඕන්න ඔය විදිහට ක්‍රමානුකූලව ටිකක් කාලය ගත වෙනවා ඒ ක්‍රමවේදය අනුව. හරි? පයිලට් එකේදී වෙන්නේ එක කාණ්ඩයකට తాවකාලිකව පාවිච්චි ගන්න ඉඩ දීලා ඒගොල්ලන්ගේ ප්‍රතිචාර හොඳයි නම් ටක් ගාලා ඉතුරු ඔක්කොම රීප්ලේස් කරනවා ඒ ක්‍රමයට. ඒක තමයි නියමුමය පිහිටවීම කියලා කියන්නේ. හරි? මම හිතන්නේ දැන් මේ දෙකේ වෙනස ඔයාලට පැහැදිලි වෙන්න ඇති. මේ තියෙන උත්තරේ A ට T, B ට P, C ට S, D ට R. අපි ඊළඟට බැලුවොත් හතරවෙනි කොටස අත්විරු පද්ධතියකට එරෙහිව පරිගණකාශ්‍රිත තොරතුරු පද්ධතියක පවතින වාසි දෙකක් ලියන්න කියලායි කියන්නේ. අපි ඒ සඳහා මොකද්ද? මේ ඔයාලගේ පෙළ පොතේම තියෙන උදාහරණ මම මෙතන ඇතුළත් කරා. මොකද්ද? සකසන ලද වැඩසටහනකට අනුව තොරතුරු ලබා දෙන නිසා දෝෂ ඇතිවීම අවම වේ. හරිද? ඉතා අඩු කාලයකින් තොරතුරු සකස් කරගත හැක. ඉතා සුළු ඉඩ ප්‍රමාණයක විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කර තබාගත හැකි වන අතර ඒ සඳහා දත්ත පාදක මෘදුකාංගයක් භාවිතා කළ හැක. උපස්ත එහෙම නැත්නම් මේ බෑකප් සදා ගැනීම නිසා මොකද්ද වෙන්නේ? අර දත්තවලට ආරක්ෂාවකුත් තියෙනවා. හරිද? එහෙම අවස්ථාවකුත් තියෙනවා. 2018 අරන් බැලුවොත් MCQ 30 වෙනි ප්‍රශ්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයට අදාළව දියැලි ආකෘතිය සම්බන්ධයෙන් පහත සඳහන් කවර වගන්තියක් සත්‍ය වන්නේද? පහත සඳහන් කවර වගන්තියක් සත්‍ය වන්නේද කියලා යහන්නේ. A B C ස්ටේට්මන්ට් තුනක් තියෙනවා. මේ ආකෘතියේ ඊළඟ අවධියේ කාර්ය ආරම්භීමට පෙර වත්මන් අවධියේ කාර්ය සම්පූර්ණ කෙරේ. හරිද? දියැලි ආකෘතිය ගැන අහන්නේ. මේ ආකෘතියේ ඊළඟ අවධියේ කාර්ය ආරම්භීමට පෙර වත්මන් අවධියේ කාර්ය සම්පූර්ණ වේ. ඔව් ඒක හරි. මොකද එකක් ඉවර වෙනකන් ඊළඟ එකට යන්න බෑ ඒ ක්‍රමයේ හැටියට. B මේ ආකෘතිය පද්ධතියක් මූලික සරල පද්ධතියක් ලෙස පටන් අරගෙන පස්සේ පුනර්කරන වෘද්ධි ආකෘති රටාවක් තුල සවිස්තරාත්මකව සෑදීමට ඉවහල් වේ. ඒක හරිද? ඒක වෙන්නේ නෑ සාමාන්‍යයෙන්. එහෙම කරන්න බෑ ඒ ක්‍රමවේදයේ හැටියට. C මේ ආකෘතියේ සාමාන්‍යයෙන් භාවිත කරුවන් පද්ධතිය දැකගන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ මුල් අදියරවලදීය. ඒක සම්පූර්ණයෙන් වැරදි. දියැලි ආකෘතියකදී අවසන් අදියරවලදී තමයි ඒක ඒගොල්ලෝ හරියටම දකින්නේ යූසර්ස්ලා දකින්නේ. ඒ නිසා C තරදී. ඒ හින්දා මෙතන හරි උත්තරේ A පමණයි. 1. 31 මෙන්න මෙතන තියෙනවා මේ අර මං කිව්ව පිහිටුවීම් කතන්දරේ මෙතන කියනවා. හරිද? මේ වම් තීරුවේ මේ දීලා තියෙන එකට ගැළපෙන විස්තරය කියවෙන ලේබල් දෙක මාරු කරලා තියෙනවා නම් ලේබල් තියෙන උත්තරේ හරියට බලලයි ලියන්න තියෙන්නේ. මාක් කරන්නයි තියෙන්නේ. ඍජු පිහිටවීම මොකද්ද මෙතන තියෙන්නේ? අලුත් පද්ධතිය ස්ථාපනය කළ සැනින්ම ඒ ක්‍රියාත්මක කිරීමට ඉඩ හරි අතිච්ඡාදන පද්ධතිය එහෙම නැත්නම් ඕවර්ලැපින් සිස්ටම් වෙතොත් ඉක්මනින්ම නවත්වනු ලැබේ. ඒ කියන්නේ මොකද්ද? A ට එන්නේ R. ඒ කියන්නේ අතිච්ඡාදනය කියන්නේ එක පද්ධතියක් මේ කියන්නේ අලුත් ඔටෝමේටඩ් සිස්ටම් එකක් කලින් තිබ්බ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වහගෙන එයා එතනින් එහාට යනවා පටන් ගන්නවා වැඩේ. හරි? ඒක තමයි ඒ වෙන්නේ. B ගත්තොත් මොකද වෙන්නේ? B අකුරට ගත්තාම සමාන්තර පිහිටවීම ගැන කොහෙද කියවෙන්නේ? මේ තියෙන්නේ S අකුරෙන්. යම් කාල පරාසයකදී පැරණි හා නව පද්ධති දෙකම එකට ක්‍රියාත්මක කරලා යනවා. හරි? ටික කාලයක් යනකම් දෙකම එකට බලන්න. මොකද දෙකේම ප්‍රතිඵල සමානද ටැලි කරලා බලන්න පුළුවන්. ඒකයි. S අකුර. C නියමුමය පිහිටවීම. මොකක්ද ඒකට කියන්නේ? අර මං කිව්ව කතාව. තෝරාගත්ත කාණ්ඩයකට මුලින්ම පාවිච්චි කරන්න ඉඩ දීලා ඊට පස්සේ ඒක අනුව සම්පූර්ණ පද්ධති ස්ථාපනය කරනවා. පයිලට් ඩිප්ලොයිමන්ට් එක. ඒක P. D නව පද්ධතිය ස්ථාපනය කර පියවර කිහිපයකින් ඒ ක්‍රියාත්මක කරවනු ලබයි. ඒ කියන්නේ මොකද්ද? Q. එහෙනම් හරි උත්තරේ එන්නේ අංක 3. පාසල් කළමනාකරන පද්ධතියක් සකස් කිරීමට දායක වූ කණ්ඩායම විසින්
භාවිතා කරන ලද පද්ධති සංවර්ධන ජීවන චක්‍රයට වූ අදාළ වෙච්ච සමහර ක්‍රියාකාරකම් කිහිපයක් A සිට G ලෙසද මෙතන බලන්න සමහර කියලා කියන එක බෝල්ඩ් කරලා තියෙනවා. සම් කියන වචනේ මෙතනක් පේනව නේද? ඒ මොකද මේ ක්‍රියාකාරකම් එතනින් පොඩි දෙයක් අපි තේරුම් ගන්න ඕනේ. මේ දැන් මේ මොඩල් එක එහෙම නැත්තම් මේ සම්පූර්ණයෙන්ම මේ දියාලි ආකෘතියේ එක එක අවදි මේ තියෙන්නේ. හැබැයි මෙතන සමහර කියන වචනේ තියෙන නිසා ඒකෙන් ඔයාලා තේරුම් ගන්න ඕන එකක් මේ තියෙන හැම එකක්ම මේ එක් එක් අවධියට අයිති නෑ කියන එක. සමහර විට කියන එතන අදහස් කරන්නේ ඇතැම් මේවා එකම අවධියකට අයිති වෙන්න පුළුවන්. හරිද? මෙතන තියෙන අවධි වලින් මේ ෆේසස් වලින් සමහර ඒවා කිසිම උත්තරයක් මේ පහළ නොතිබෙන්න පුළුවන්. අන්න ඒකයි උතන ඔය අදහස් කරන්නේ. හරි? එහෙම එකක් ඒක තියෙනවා. අපි චුට්ටක් මෙන්න මේ අතර ඉස්සලා බලාගෙන ඉඳලා අපේ ප්‍රශ්නේ අහන්නේ මෙහෙමයි. A සිට G දක්වා මේ තියෙන පිළිවෙලට බැලුවාම මේ එක් එක් ක්‍රියාකාරකමට ගැලපෙන මේ ෆේස් එක මොකක්ද කියලා අහන්නේ. කියන්නේ ෆේස් එකට අදාළ අකුරයි ලියන්න කියන්නේ. ඒ කියන්නේ මේක අනුව බලලා මේ පැත්තෙන් බලාගෙන ලියන්නයි කියන්නේ. අපි එහෙම යන්නේ නැතුව අපි ඉස්සලා පොඩ මේ අවදියෙන් අවදියට චුට්ටක් බලාගෙන මේ එහෙම එකක් ගැලපෙනවා මෙතන තියෙනවද කියලා. එතකොට මේක තේරුම් ගන්න ලේසි. අවශ්‍යතා හඳුනා ගැනීම. P. ඒකට ගැලපෙන උත්තරයක් මෙතන තියෙනවාද? අවශ්‍යතා හඳුනා ගැනීම ගත්තාම මෙතනදී කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි දැන් මේ පාසල් කළමනාකරන පද්ධතියක් හදනගෙන යන්නේ. වත්මන් ක්‍රියායන හඳුනා ගැනීම සඳහා විදුහල්පති ගුරුවරුන් පුස්තකාලාධිපති හා අනෙකුත් පාර්ශව මුණ ගැසීම කියලා මෙතන කියනවා. අන්න ඒක P කියන එකට අයිති. D. වාර විභාග ලකුණු ලැයිස්තු පුස්තකාල නාමාවලිය බැහැරදීමේ කාඩ්පත් දෛනික පැමිණීමේ ලේඛනය යනාදී ආදර්ශ එකතු කරනවා මෙතනදී. හරි? ඒ කියන්නේ තොරතුරු එක්රැස් කිරීමක් කරනවා. ඒකත් අවශ්‍යතා හඳුනා ගැනීමට අයිති වෙන්නේ. මෙතන තියෙන දැනට මුහුණ දෙන ගැටලු සහ අලුත් පද්ධතියේ බලාපොරොත්තු වෙන දේවල් සම්බන්ධයෙන් මේ විදුහල්පති පුස්තකාලාධිපති අංශ ප්‍රධාන ගුරු සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම. ඒකත් තොරතුරු රැස් කිරීමක්. ඒකත් අයිති වෙන්නේ P කියන එකට. හරිද? ඒ නිසා මෙතන තුනක්ම තියෙනවා P කියන එකට. අන්න ඒකයි මේ සමහර කියන වචනේ මෙතන අදහස් කරලා තියෙන්නේ. විසඳුම් සැලසුම්කරණය කියන එකට ඊළඟ අවධිය බැලුවොත් ඔයාලට ඒකට මොනවා හරි දෙයක් තියෙනවද කියන්න. ඇත්තටම ඒකට ගැලපෙන කිසිම දෙයක් මෙතන පහලින් නැහැ. හරිද? අපි බැලුවොත් මෙතන විසඳුම් ක්‍රියාත්මක කිරීම. බැලුවොත් ඔයා මොකද්ද ඒකට ගන්න ඔයාට තියෙනවද එහෙම උත්තරයක් හොයා ගන්න පුළුවන්ද? විසඳුම් සැලසුම්කරණය කියන්නේ දැන් එතනදී අර මේ සැලසුම් කරනවා ගැන දැන් අපි අර පළවෙනි පාඩමේ ඉගෙන ගත්ත 11 වසරේ අර ෆ්ලෝ charts ගැන ඔය ෆ්ලෝ chart ආදී මිසිකුඩු කෝස් වගේ අන්න ඒ වගේ දේවල් පොඩ්ඩක් සැලසුම් කරන්න තමයි එතන වෙන්නේ. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කිරීම තමයි මෙන්න මෙතන අර මේ ක්‍රමලේඛ බවට පත් කිරීම. ඒ කියන්නේ අර අපි හදාගත්ත ඒ දේවල් ටික කෝඩ් කරන්න පටන් ගන්න. එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් කරන්න පටන් ගන්න මෙන්න මේ ස්ටෙප් එකේදී විසඳුම් ක්‍රියාත්මක කිරීම කියන එක යටතේ. හරිද? ඒ හේතුව නිසා ඊළඟට විසඳුම් පරීක්ෂා කිරීම සහ නිවැරදි කිරීම ටෙස්ටිං ඇන්ඩ් ඩීබගින් නිවැරදි කිරීම ඒකට ඔයාලට උත්තරයක් මෙතනින් පේනවද? ඒකට මුකුත් මෙතන සඳහනක් නැහැ. ඊළඟට T අකුර පද්ධතිය පිහිටවන්න කිව්වොත් මොකද ඒකට කරන්නේ? ඒකට උත්තරයක් තියෙනවද? මෙන්න තියෙනවා පිහිටවීම කියන එක මේ මාස 3ක් පුරාවට පවතින අතුරු පද්ධතිය හා අලුතෙන් නිපදවූ වූ පද්ධතිය සමාන්තරව භාවිතා කිරීම. 3 මාස අවසානයේ අතුරු පද්ධතිය භාවිතේ නතර කිරීම. parallel deployment එක ගැන කියවෙනවා. අන්න T අකුරට උත්තරයක් එතන තියෙනවා. T අකුරට එන්නේ A. U අකුර මොකක්ද එහෙනම් මෙතන තියෙන්නේ? පද්ධතිය නඩත්තු කිරීම. නඩත්තු කිරීමට එහෙනම් අපිට ඉතුරු F and G දෙකම ගත්ත හැකි. මෙතන. මොකද ඒ කියන්නේ? නඩත්තු කිරීමට අයිති වෙනවා දැන් අවුරුද්දක් විතර පාවිච්චි කරායින් පස්සේ ඒ විදුහල්පති යම් යම් ඉල්ලීම් කරනවා නම් මේ වෙනස්කම් ටිකත් අපිට කරලා දෙන්න කියලා ඒක ලියනවා අපි. හරි? පොඩ්ඩක් ඒක අප්ඩේට් කරනවා. ඒ වගේම තමයි පාවිච්චි කරලා 6 මාසයක් ගියන් පස්සේ
මොනවා හරි පුස්තකාලාධිපති කියනවනම් පොඩි වරදක් මෙතන තියෙනවා කියලා අන්න ඒ වගේ අවස්ථාවලදී ඩීබග් කරන්න අපිට පුළුවන්. ඒ කියන්නේ මෙතන මේ නිවැරදි කිරීම කරද්දිත් සමහර වෙලාවට අපිට හිතා ගන්න බෑනේ 100%ක්ම එකපාර හරි එක ප්‍රොඩක්ට් එකක් එළියට එන්නේ නැහනේ නේද? මේ පද්ධතිය නඩත්තු කරාදී මෙතන ඒකට හේතුව මොකද? නව පද්ධතිය 6 මාසක් භාවිතා කළ පසු කියලා කියන්නේ. එහෙම බැලුවාම මේ නඩත්තු කිරීම කියන එකටයි අයිති වෙන්නේ. ඒ නිසා F and G දෙකටම U වෙන්නේ. ඉතින් ඔන්න ඕකට ගැලපෙන උත්තර ටික මෙන්න තියෙනවා. හරි? අර අපි ඒක මේක පිළිවෙලට බලාගෙන අපි මේ පොඩ්ඩක් ලේබල් කරගත්තා නම් ලේසි. එතකොට A අකුරට T, B ට R, C ට P, D ටත් P, E ටත් P, F එකට U, G ටත් U. හරි? ඔන්න ඒ උත්තර ටික එහෙම ආවා. 2018 බැලුවොත් මේ ඒකේ B කොටසේ තොරතුරු සංනිවේද තාක්ෂණ ශාස්ත්‍රයේ රැකියා අවස්ථා 3. හරිද? මෙන්න තියෙනවා අවස්ථා ගොඩක්. ඉතින් ඔයාලට කැමති එකක් ඕකෙන් කැමති 3ක් ලියන්න පුළුවන්. හරි? මෘදුකාංග තත්ත්ව සාතික ඉංජිනේරු, දත්ත සමුදාය පරිපාලක, මෘදුකාංග ඉංජිනේරු, වෙබ් අඩවි යෙදීම් සංවර්ධනකරු, මෘදුකාංග නිර්මාණ ශිල්පී, චිත්‍රක නිර්මාණකරු, වැඩසටහන් ක්‍රමලේඛක, පද්ධති විශ්ලේෂක, ජාල පරිපාලක, තාක්ෂණික මග පෙන්වන්න. ඔය ඕන එකක් ලියත හැකි. 3ක්. එතකොට ඒ 6 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස අපි බැලුවොත් මෙන්න XYZ කියලා ලේබල් කරලා තියෙනවා. මේකේ මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නේ මෙතන? මෘදුකාංග වල එක් එක් කොටස් වල වෙන වෙනම ආදාන ලබා දී එම කොටස් නියමාකාර ක්‍රියාවලියෙන් පසු නිවැරදි ප්‍රතිදාන ලබා දෙන්නේදයි පරීක්ෂා කරනු ලැබේ. පද්ධතිය භාවිතය සඳහා යෝග්‍ය වන්නේදයි අන්ත පරිශීලකයන් විසින් පරීක්ෂා කරනු ලැබේ. Z වලින් කියන්නේ මෘදුකාංගයේ එක් එක් කොටස් සංයුක්ත කර ඒවා එක්කල විට නිවැරදිව ක්‍රියාත්මක වන්නේදයි පරීක්ෂා කරනු ලැබේ. මෙන්න තියලා තියෙනවා ලයිස්තුවක්. මේකෙන් ගැලපෙන එක මොනවද? හරිද? නිවැරදි පරීක්ෂා කිරීමේ ප්‍රරූපය ලියා දක්වන්න කියලා කියන්නේ. ඉතින් සමහර විට එකකට දෙකක් එන්නත් ඉඩ තියෙනවා. අපි බලමුකෝ. 1 2 3 4යි. හරි? ටෙස්ටිං මෙතඩ්ස් 4ක් තියෙනවා මෙතන. අපි බලමු ඒවා හරියට ඊද කියලා. X කියන්නේ එක් එක් කොටස් වලට වෙන වෙනම ආදාන ලබා දීම. හරිද? වෙන වෙනම ආදාන ලබා දීලා ඒවා හරියටම නිවැරදි වෙනවාද කියලා චෙක් කරන එක. එහෙම බැලුවොත් එක් එක් කොටස් වෙන වෙනම චෙක් කරන නිසා මේක ඒකක පරීක්ෂාවට අපිට ගන්න පුළුවන්. යුනිට් ටෙස්ටිං කියන එක හරි. හරිද? Y පද්ධතිය භාවිතයා කිරීම සඳහා යෝග්‍ය වන්නේ ඇයිදයි අන්ත පරිශීලකයන් විසින් පරීක්ෂා කරනු ලබයි. පද්ධතිය භාවිතය සඳහා යෝග්‍ය වන්නේ දැයි අන්ත පරිශීලකයන් විසින් end usersලා. එහෙම බැලුවොත් මොකද වෙන්නේ? acceptance testing එක. එහෙම නැත්නම් ප්‍රතිග්‍රහණ පරීක්ෂාව තමයි ඒකට හරි උත්තරේ වෙන්නේ. Z එකකින් කියන්නේ එක් එක් කොටස් සංයුක්ත කරලා ඒවා නිවැරදිව ක්‍රියාත්මක වන්නේ දැයි පරීක්ෂා කිරීම. ඒකට මේ දෙකම හරි. හරියටම බැලුවොත් නම් සමස්ත පරීක්ෂාව තමයි ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං එක තමයි යන්නේ. එක් එක් කොටස් සංයුක්ත කිරීම. ඉතින් පද්ධති පරීක්ෂාව කියන්නේ දැන් මෙතන යුනිට් ටෙස්ට් එකේදී වෙන්නේ එකක් විතරයි චෙක් කරලා බලන්න වෙන වෙනම. ඉන්ටිග්‍රේෂන් එකේදී අපි හිතමුකෝ කොටස් දෙකක් එකතු කරලා බැලුවා. ඊට පස්සේ තුනක් එකතු කරා. අවසානයේදී දැන් පද්ධති පරීක්ෂාවදිත් වෙන්නේ මේ සියලුම එක් එක් ඒකක ඔක්කොම එකතු කරලා බලීමක්. එතකොට මේ තේරුම එතනටත් ගැලපෙනවා. ඒ නිසා මේක හරි. හරිද? 2017 බැලුවොත් 29 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම පුස්තකාලයක පොතක් වෙන් කර ගැනීම සම්බන්ධයෙන් දැනට තියෙන ක්‍රමවේදය ගැන කියන්නේ. ඒ කියන්නේ පොතක් දැන් පරිශීලකයෙක් එහෙම නැත්නම් පුස්තකාලය පාවිච්චි කරන membership එකක් ගන්නවා නම් ෆෝම් එකක් ෆිල් කරලා ලියන්න ඕනේ. බාර දෙන්න ඕනේ. හරිද? එතකොට පොතක් ලබා දෙන්න පුළුවන් වුණාම ලිපියක් යැවීමෙන් ඒක දන්නනවා. ඉතින් සමහර වෙලාවට අත්වැරදීමකින් වැරදි කෙනෙකුට මේක වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අනිත් එක තමයි ඒ සඳහා පොඩි අලුත් දෙයක් කරන්න උත්සාහ කරනවා. වත්මන් අත්තිරු පද්ධතිය වෙනුවට නව තොරතුරු පද්ධතියක් ස්ථාපනය කිරීමට සැලසුම් කරනවා. එතකොට ඔන්ලයින් තමයි membership එක ගන්න තියෙන්නේ.
පොත ගත්තයින් පස්සේ අලුත් පද්ධතියෙන් මොකද කරන්නේ? ඊමේල් එකක් යවනවා. ඊමේල් එකක් යවුවාම තමයි ඒ වැඩ ටික කරන්න පුළුවන් වෙන්නේ. හරිද? ඉතින් ඔන්න ඊළඟට තව අන්තිමට වැදගත් දෙයක් කියනවා පුස්තකාලාධිපති මොකද්ද? මේ පැරණි පද්ධතිය අලුත් පද්ධතිය දෙකම ක්‍රියාත්මක කිරීමට යෝජනා කරගන්නවා. මොකද්ද? ටික කාලයක් යනකම් ගැටලුවක් නැතුව ක්‍රියාත්මක වෙනවා කියලා තහවුරු කරගන්නකම්. එතකොට එහෙම බැලුවාම මොකද්ද මෙතනින් අපිට තියෙන්නේ? A සහ B C මෙන්න මේ ප්‍රකාශ තුනක් දීලා තියෙනවා. මෙතන කියන්නේ මොකද්ද? ඒකේ ඒ ප්‍රකාශයෙන් කියන්නේ නව පද්ධතිය මගින් පොතක් වෙන් කර ගැනීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වර්ධනය කරයි කියලා කියනවා. ඒක හරිද? ඔව් ඒක හරි. B නව පද්ධතිය මගින් පොතක් වෙන් කර ගැනීමේ ක්‍රියාවලියේ නිර්වද්‍යතාවය දියුණු කරයි. ඒක මොකද ඔයගොල්ලන්ට හිතෙන්නේ? පොතක් වෙන් කර ගැනීමේ ක්‍රියාවලියේ නිර්වද්‍යතාවය දියුණු කරයි කියලා කිව්වොත් ඒකට ඔව් අපිට ඒක පිළිගන්න පුළුවන්. මොකද අර මෙතන කියනවානේ මේ අත්තරදීමේ වැරදි පරිශීලකයෙකු වෙත දන්වා යවීමක් සිද්ධ වෙනවා කියලා. එහෙනම් අන්නේ වැරද්ද නිවැරදි කර ගැනීම ගොඩක් දුරට මේකෙන් සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. C නව පද්ධතිය මගින් අන්තර්ජාලයට පිවිසය නොහැකි පිවිසිය නොහැකි පරිශීලකයන් වෙත අහිතකර බලපෑමක් එල්ල කරයි. ඔව් ඒකත් වෙන්න පුළුවන්. ඒකට හේතුව මොකද? දැන් ඉන්ටර්නෙට් නැති කෙනෙකුට ওই ක්‍රමයට මෙම්බර්ෂිප් එක ගන්න බෑ. හරි? ඒ නිසා මෙතන ඒ ABC සියල්ලම නිවැරදි. 30 ඉහත තොරතුරු පද්ධතිය සඳහා යෝජිත ක්‍රියාත්මක කිරීමේ ආකාරය කුමක්ද? යෝජිත ආකාරය පරණ එකයි අලුත් එකයි ටික කාලයක් යනකම් දෙකම පාවිච්චි කරනවා කියලා කියනවා. එහෙමනම් සමාන්තර parallel deployment කියලා කියනවා. ඊට පස්සේ රචනා ප්‍රශ්නය බැලුවොත් පුස්තකාල තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමට මෙන්න මේ සංසිද්ධියක් ගැන එතනත් කියවෙන්නේ. මෙතන මේ එක් දැන් මේක මේ ෆේස් එක එහෙම නැත්නම් සංවර්ධන ජීවන චක්‍රයේ එක එක අවදි වලට එක එක කට්ටිය තමයි ඉඳලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒක එහෙම තමයි වෙන්නේ. අන්වර් යෝජිත පද්ධතිය අවශ්‍යතා හඳුනාගෙන තිනවා. එයා අවශ්‍යතා සපුරාලන පරිදි පද්ධතියක් සැලසුම් කරලා තිනවා. ඒ අන්වර්ගේ සැලසුම පාදක කරගෙන මාලිනී software එක develop කරලා තිනවා. ක්‍රිෂ්ණා ඒක ටෙස්ට් කරලා තිනවා. සමන් මේක ස්ථාපනය කරලා තිනවා පුස්තකාලේ. මාස කිහිපයකට පස්සේ මාලනී අලුත් මේ පද්ධතිය ඇතිවෙච්ච ගැටලු කිහිපයක් निराකරණය කරලා තියෙනවා. අතිරේක වාර්තා දෙකක් කර ගැනීම සඳහා මෘදුකාංගයේ වෙනස්කම්ුත් කරලා තියෙනවා. දැන් ඔය කියන විදිහට මොකද්ද ඕකට ගැළපෙන උත්තරේ? ඒ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ කේතන එහෙම නැත්නම් ඉම්ප්ලිමන්ටේෂන් එකට දායක වෙලා තියෙන්නේ කවුද? එහෙම බැලුවොත් කවුද මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ? හරි. ඉම්ප්ලිමන්ටේෂන් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ මාලනී. මෙතන කියනවා මෘදුකාංගයේ නිපදුවා කියන එක. හරි. එයා තමයි කෝඩින් පාර්ට් එක කරලා තියෙන්නේ. සමන් විසින් ඉටු කරලා තියෙන්නේ මොන අධීරද කියලා මෙතන අහනවා. මෙතන කියන්නේ ස්ථාපනය කිරීමේ අවස්ථාවක් ගැන එයා කරනවා. එයා කියන්නේ පද්ධති ස්ථාපන අධීර කියලා කිව්වත් හරි. සිස්ටම් ඩිප්ලොයිමන්ට් කියන එක. C ක්‍රිෂ්ණා විසින් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ මොන අධීරද කරලා තියෙන්නේ? එයා පරීක්ෂා කිරීම කරලා තියෙන පරීක්ෂා කිරීම සහ දෝෂ හරණ අධීර. එහෙම නැත්නම් ටෙස්ටිං ඇන්ඩ් ඩීබගින් කියන එක එතන හරි. D යෝජිත පද්ධතියේ අවශ්‍යතා වටහා ගැනීම සඳහා අන්වර්ට භාවිතා කළ හැකි එකිනෙකට වෙනස් ක්‍රමවේද දෙකක් ලියන්න. මොකද්ද? එයා තමයි පළවෙනිම එක කරලා තින්නේ. අවශ්‍යතා වටහා ගැනීමේදී මෙන්න මේ ටික එයාට කරන්න පුළුවන්. ඒ කියන්නේ නිරීක්ෂණ, සම්මුඛ පරීක්ෂණ, ප්‍රශ්නාවලි, ලේඛන පරීක්ෂා කිරීම, මූලාදර්ශ. හරිද? නිරීක්ෂණයක් කියලා කියන්නේ එතනට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න පුස්තකාලේ එතන පොඩි විසිට් එකක් දාලා බලනවා තියෙන තත්ත්වය කොහොමද කියලා. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණයක් කරලා බලනවා. ඒ කියන්නේ පුස්තකාලාධිපති ඉන්න එක. ඊට පස්සේ ප්‍රශ්නාවලි questionnaires කියන්නේ මොකද? ඒක භාවිතා කරන අයගේ අදහස් උදහස් පොඩ්ඩක් දැනගන්න එක දැනට තියෙන තත්ත්වය කොයි වගේද? ඉස්සරහට මෙහෙම පද්ධතියක් ආවොත් හොඳයිද? ඒ අයගෙන් මොන හරි යෝජනාවල් තියෙනවද?
ඒ වගේ දේවල් අර නංගන් සඳහන් කරන්නේ නැතුව ගන්න ක්වෙස්චනර්ස් පාවිච්චි කරනවා. ලේඛන පරීක්ෂා කිරීම කියන්නේ දැනට පුස්තකාලේ දැන් ওই පොත්පත්වල තොරතුරු ගන්නවා නම් ඒගොල්ලෝ මොන තොරතුරුද ගන්නෙ? අලුතෙන් මෙම්බර් කෙනෙක් ජොයින් වෙනවා නම් ඒ මෙම්බර්ගේ මොනවද? විස්තර ගන්නවා නම් මොන විස්තරද ඒගොල්ලෝ ගන්නෙ? ඒ ඇප්ලිකේෂන් ෆෝම්ස් තියෙනවද ඒගොල්ලෝ ගාව? ආන් ඒ වගේ දේවල් තමයි ඔය යොදන්නේ. මූලාදර්ශයක් කියන්නේ ප්‍රොටෝටයිප් එකක් කියන්නේ ටොයි මොඩල් එකක්. ඒ කියන්නේ ඔයාලා ගාව දැනට නිර්මාණය කරගත්ත පොඩි සාම්පල් එකක් ලයිබ්‍රරි සිස්ටම් එකක් වගේ ඔයාලා ගාව තියෙනවා නම් අන්න ඒ වගේ තැනකට අරන් ගිහිල්ලා පෙන්නුවාම සමහර විට ගොඩක් වෙලාවට ඒකේ තියෙන ඒවා ආරයිට් මේ ටික තමයි අපිටත් ඕනේ කියලා එයා කියන. මොකද ඔතනින් ඇයිද පරිගණක දැනුමක් එච්චරම නැති අයත් වෙන්න පුළුවන්. ඒ අයට ඉතින් ඒ වගේ දෙයක් දැක්කත් මේ ඒගොල්ලෝ සමහර වෙලාවට ඒකට කැමති වෙන්න පුළුවන්. සමහර විට ඒ පුස්තකාලවල තියෙන ස්වභාවය අනුව පොඩි වෙනස්කම් ඔයාලට ඇතුළත් කරන්න වෙයි. ඉතින් මේ ප්‍රොටෝටයිප් එකක් තිබුණොත් වැඩේ හුඟක් ලේසි. ඒ නිසා මේකෙන් ඕනම දෙකක් ඔයාලට ලියන්න පුළුවන්. පුස්තකාලයේ පවතින පරිගණකවල මෙම පද්ධතිය ධාවනය කළ හැකි බව අන්ව තහවුරු කරගනි. මෙහිදී ඇගීමට ලක් කර ඇත්තේ කුමන ශක්්‍යතාවක්ද? මේ ශක්්‍යතාවය කියන එක නම් ඔයාලට දැන් විෂය නිර්දේශය නැහැ, පැරණි නිර්දේශය නම් තිබුණා. නමුත් අපි චුට්ටක් ඒක තේරුම් ගමු. ශක්්‍යතාවය කියලා කියන්නේ සාමාන්‍ය ඉස්සල්ලාම අපි මේ පද්ධති සංවර්ධනයේ මේ ඒ පැරණි පොත්පත්වල තිබුණු පළවෙනිම ෆේස් එක තමයි ඇත්තටම ශක්්‍යතාව දෙන්නේ, feasibility study එක. ඒ හේතුව නිසා සාමාන්‍යයෙන් මෙතන මේ ශක්්‍යතා අධ්‍යයනය කරන්නෙත් මේ ගොඩක් වෙලාවට අවශ්‍යතා හඳුනා ගන්න එකම එකනම තමයි. ඒක තමයි ඇත්තටම ඉස්සලම් වෙන්නේ. මේ දේවල් කරන්න පුළුවන්ද කියලා බලලා ඒක කරන්න පුළුවන් නම් බාර ගන්න, බැරි නම් බැහැයි කියනවා. ඊට පස්සේ කරන්න පුළුවන් නම් තමයි අවශ්‍යතා ටික හඳුනා ගන්න යන්නේ. ඉතින් බලනවා මෙතනදී ගොඩක් කාරණා ඔපරේෂනල් එහෙම නැත්නම් ෆන්ක්ෂනල් ෆීසිබිලිටි එක. ඒකෙන් කරන්නේ මේ අපි කරන මේ පද්ධතියෙන් මේ බලාපොරොත්තු වෙන දේවල් කරගන්න පුළුවන්ද කියන එක. අපි නිර්මාණය කරනවා නම් පද්ධතියක් ඒක කරගන්න පුළුවන් වේද කියන එක. ඊට පස්සේ ඉකොනොමිකල් ෆීසිබිලිටි එක. ඒ කියන්නේ මේවට යන වියදම් දරන්න මේ පුළුවන්ද? ඒවත් ප්‍රශ්නයක් තියෙනවා. ඊට අමතරව මෙතනදී දැන් සඳහන් වෙන්නේ මේ පද්ධතිය පුස්තකාලයේ දැන්ට කම්පියුටර් එකක් තියෙනවා නම් ඒකේ ධාවනය කරන්න පුළුවන්ද බැරිද කියලා චෙක් කරලා බලන එක. ඒ කියන්නේ තාක්ෂණික අවශ්‍යතාවය එතන හරියටම තියෙනවද? ඒ කියන්නේ අපි සිස්ටම් එක හදලා ඉවරනාට පස්සේ ඒ ටෙක්නොලොජි එකට අවශ්‍ය කරන රික්වයර්මන්ට්ස් ඒ මැෂින්ස් වල තියෙනවද, කම්පියුටර්ස් වල තියෙනවද කියන එක තමයි එතන චෙක් කරන්නේ. ඒ නිසා අපි එයාව හඳුන්වනවා තාක්ෂණික ශක්්‍යතාවය. එහෙම නැත්නම් ටෙක්නිකල් feasibility කියලා. හරිද? E කියන එකට එන උත්තරේ ඔන්න ඕකයි. තාක්ෂණික ශක්්‍යතාවය. ටෙක්නිකල් feasibility. 2016 බැලුවොත් 16 වෙනි ප්‍රශ්නය මේ ජීවන චක්‍රයේ පරීක්ෂා කිරීමේ අධීර පහත දැක්වෙන ක්‍රියාවන් තියෙනවලු ABCD. එතකොට මේක මේ හරි පිළිවෙලට තියෙන්නේ මොකේද කියලා තමයි අහන්නේ. සාමාන්‍යයෙන් දැන් පද්ධති පරීක්ෂා කරන ආකාරය දැන් මම ඔයාලට පැහැදිලි කරා. ඉස්සෙල්ලාම කරන්නේ ඒකක පරීක්ෂාව, යුනිට් ටෙස්ට් එක. ඊට පස්සේ ඉන්ටිග්‍රේෂන් ටෙස්ට් එක, සමස්ත පරීක්ෂාව D. ඊට පස්සේ B. ඊළඟට C පද්ධති පරීක්ෂාව, අන්තිමට A. හරි උත්තරේ තියෙන්නේ 4 වෙනි උත්තරේ. 17 වෙනි ප්‍රශ්නය මේ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කිරීම සඳහා දැනට පවතින අත්තිරු පද්ධතිය වෙනුවට ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වා දීලා තිනවා කියලා කියනවා. එතකොට මේකට ගැළපෙන වගන්ති තුනක් දීලා තිනවා. මේකෙන් හරි ඒවා මොනවද කියලා යහන්නේ. යෝජිත පද්ධතිය නැවත සමීක්ෂණ ක්‍රියාවලියේදී කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරනු ඇත. එෆිෂන්සි එක වැඩි වෙයිද? ඔව්, ඒක හරි. ඒක පිළිගන්න පුළුවන්. B. යෝජිත පද්ධතිය නැවත සමීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵලවල නිර්වද්‍යතාවය වැඩි දියුණු කරනු ඇත. මෙහෙමයි. මෙතන බලන්න නැවත සමීක්ෂණයට අයදුම් කිරීම new online system එකට මොකද්ද? apply කරන්නයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මට රීකරෙක්ෂන් දාන්න ඕන, රීකරෙක්ෂන් ඇප්ලයි කරන එක. දැනට සාමාන්‍ය ලංකාවේ යන්නේ කොහොමද? ඔයාලා තැපල් කන්දුරට ගිහිල්ලා පොඩි ගෙවීමක් කරලා නේද? ඒක කුවිතාංශය අරගෙන ඉස්කෝලේට ගිහිල්ලා ඒක නේද? එහෙමනේ මේ ක්‍රමවේදයේ තියෙන ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන එකනේ. අන්න ඒ ඇප්ලයි පාර්ට් එක තමයි මෙතන වෙන්නේ. ඒක මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලවල නිර්වාද්‍යතාවයට බලපාන්නේ නැහැ.
නේද? ඒක රඳා පවතින්නේ මාකින් යන අය අතරේ. ඒක නිසා B කියන එක මෙතනට පිළිගන්න බෑ. C යෝජිත පද්ධති අන්තර්ජාලයට ප්‍රවේශ වීමට අවස්ථාව නැති අයදුම්කරුවන්ට ඍණාත්මකව බලපානු ඇත. ඒක නම් හරි. ඒක නිසා A සහ C තියෙන උත්තරේ අංක 2. 2016 රචනා ප්‍රශ්නය අරන් බැලුවොත් ඔබේ පාසලේ සිසුන්ගේ ප්‍රගති වාර්තා පිළියෙල කිරීමේ දැනට භාවිතා කරනු ලබන අත්තිරු ක්‍රමය වෙනුවට පරිගණකගත කරන ලද ස්වයංක්‍රණ පද්ධතියක් සංවර්ධනය කරන ලෙස විද්‍යාපතිතුමා ඉල්ලා සිටියා කියලා හිතන්නලු. ඒ කියන්නේ ළමයිගේ වාර විභාග ලකුණු දාලා රිපෝට් එක හදන්න. එතකොට ඒවයි නිර්වාදිතාවය ගොඩාක් වැදගත් වෙන නිසා සුදුසු පිහිටුවීමේ ක්‍රමයක් නිර්ණය කරන ලෙසත් IT ගුරුතුමා කියනවලු. දැන් මේ පද්ධති අවශ්‍යතා හඳුනා ගන්න උපයෝගී කරගන්න පුළුවන් තොරතුරු එක්රැස් කිරීමේ එක ක්‍රමයක් ගැන අහනවා. දැන් ඒක ගැන මම ඔයාලට කලින් පැහැදිලි කරා. මේ ඕනම එකකින් එකක් ලියන්න පුළුවන්. B නව පද්ධතිය සංවර්ධනය කිරීමට දියැලි ආකෘතිය භාවිතා කිරීමට ඔබ විසින් තීරණය කරන ලදී. එතකොට දියැලි ආකෘතියේ තියෙන එක සීමාවක් දුර්වලතාවයක් පෙන්වා දෙන්න කියලා කියනවා. මොකද්ද මේ පෙළ පොතේම තියෙන උදාහරණය මම දැම්මා. අර අවසන් ප්‍රතිඵලය දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද්ද? එකක් ඉවර වෙලා අනිත් එකට යනකම් අපිට මාරු වෙන්න බෑ. ඒ නිසා මොකද්ද වෙන්නේ? අපිට හිතන්න බැරි ප්‍රතිඵලයකුත් සමහර වෙලාවට ඩෙවලොප් වෙලා ඉන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. හරිද? 2 මෙන්න මේ B දෙවෙනි කොටස දියැලි ආකෘතිය වෙනුවට භාවිතා කරන බව විකල්ප පිහිටුවීමේ ක්‍රමයක් ලියා දක්වන්න කියලා කියනවා. පුනර්කණ බුද්ධි ආකෘතිය ඒකට හරි. තව ඊට මොනවාද ස්පයිරල් මොඩල් එක එහෙම නැත්නම් ඒ සර්පිලාකාර ක්‍රමවේදය කියලා කියනවා. ඒ කියන්නේ දැන් මෙතනදී ඇත්තටම මේ අර කලින් තියෙන දුර්වලතාවය මගහරව ගන්න හොඳම ක්‍රමය තමයි මේ කොටසින් කොටස ඩෙවලොප් කර කර යන එක. අර පුනර්ක මේ දියැල් එකදී අපි එකක් ඉවරනාට පස්සේ ඊළඟ එක ඉවර වෙනකම්ම ඊළඟ එකට යන්න බෑ. ආපහු ඒ කියන්නේ මොනවා හරි අපිට හිතෙනවා තව අප්ඩේට් එකක් එහෙනම් දාන්න තිබුණා නේද කියලා ආපස්සට යන්නත් බෑ. ඒ නිසා අර කොටසින් කොටස පුංචියට හදලා ඒක ඩෙවලොප් කරලා වුණාට පස්සේ රයිට් ඔන්න ඒක හරි රයිට් ඊළඟට මේක ඔන්න ඔය ක්‍රමවේදයට යන්න පුළුවන් නම් හරියටම හරි. හරිද? C1 මේ පද්ධතිය සඳහා වඩාත් යෝග්‍යම පිහිටුවීමේ ක්‍රමය කුමක් විය හැකිද? දැන් මෙතනත් කියනවානේ මේක නිර්වද්‍යතාවයේ ඉතා වැදගත් සාධකයක් කියලා. සාමාන්‍යයෙන් දැන් ගොඩක් වෙලාවට මේ ක්‍රමය දැන් ගොඩක් ඉස්කෝලවල භාවිතා වෙනවා. එතකොට දැන් ඔය කම්පියුටරයිස් සිස්ටම් එකකට යද්දී නමුත් ගොඩක් වෙලාවට ඔය ලියන දැන් ඔය ෆෝමියුලාස් තියෙනවානේ දැන් ඔය පැතුරුම්පත් බුදුගාංග භාවිතා කරලා ගොඩක් වෙලාවට ඔය ෆෝමියුලා ලියනවා. නේද? සම් එක ගන්න විදිය නේද? එතකොට ඔය ඇවරේජ් අරෝමේව ගනිද්දී එතන පොඩි වරදක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. නේද? එවැනි ප්‍රශ්න එනකොට ගොඩක් වෙලාවට දැන් සාමාන්‍ය ටීචර්ස්ලගේ අතේ අර පොතක ලකුණු සඳහන් කරලා තිබුණා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මේකත් එක්ක එතකොට ටැලි කරලා බලන්න පුළුවන්. අපි කම්පියුටර් එකත් සිස්ටම් එකත් ෆීඩ් කරලා බලනවා. අතේ තියෙන ලකුණුත් හරිද කියලා චෙක් කරලා බලනවා. එතකොට දෙකම ගානට අරන් බැලුවාම ටැලි වෙනවා ගානට. ඒක නිසා ටික කාලයක් යනකම් දෙකම එකට කරගෙන යන එක මොකද්ද වෙන්නේ? සමාන්තර පිහිටුවීමකට ගන්නත් පුළුවන්. ඊළඟට මෙතන තව උත්තරයක් පිළිගන්න පුළුවන් නියම පිහිටවීම. පයිලට් ඩිප්ලොයිමන්ට් එකක් කියලා කියන්නේ අපි ගත්තොත් එක ශ්‍රේණියක විතරක් ওই විදිහට මේ ප්‍රතිඵල මේ ගන්න එක. ඒ කියන්නේ report card ප්‍රගති වාර්තා පිළියෙල කිරීම එක ශ්‍රේණියකට විතරක් අපි ගන්නවා. එහෙම අරගෙන බැලුවාමත් අපිට ඒ ක්‍රමයටත් ගිය හැකියි. එතකොට එක ශ්‍රේණියක් විතරක් ප්‍රතිඵල එකවරක චෙක් කරලා බලලා රයිට් ඒක ඕකේ නම් කෙලින්ම අනිත් ශ්‍රේණි වලට මේක ඇප්ලයි කරනවා. ඒක තමයි පයිලට් ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ. දැන් දෙවෙනි කොටසෙන් අහන්නේ මේකට අදාළ හේතුවක්. එක හේතුවක්. හේතු දෙකක් ඔන්න මෙතන තියෙනවා. එකක් ආරක්ෂාකාරී වීම. හරිද? එතකොට අර නිර්වද්‍යතාවයේ ඒ පිළිබඳව අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. දත්ත අපිට ඕන වෙලාවක බෑකප්ස් තියෙනවා ගන්න. හරි? ඕනම වාරයක ලකුණු ටික ගන්න පුළුවන්. අනිත් එක තමයි අවදානම අඩුයි. ඒකට හේතුව මොකද? අර වැරදීම් වෙන්න තියෙන
මේ chance එකත් අපිට අඩුයි. අර මොකද හේතුව? දැන් අර සමාන්තර ආකාරයෙන් ගියාමත් වෙන්නේ මොකද අර එකපාරටම මේ ටැලි කරලා බලන්නත් පුළුවන් කමක් තියෙනවානේ නේද? දැන් මේ වගේ එකකට එහෙම මේ ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් එකක් කරන්න ගියොත් ඍජු පිටවීමක් කරන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒවා සාමාන්‍ය ගොඩක් හොඳ කුඩා පද්ධති වලට. හරිද? 2015 මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ ක්‍රියාකාරකම් ටිකක් දීලා තියෙනවා A to H. මේක හරි පිළිවෙලට තියෙන්නේ කොහෙද කියලා යහන්නේ. මොන උත්තරේද හරි පිළිවෙලට තියෙන්නේ? ඒකට ඔයාලට කියන්න පුළුවන් මොකද්ද? ඒකට අපිට දෙන්න පුළුවන් උත්තරේ ඉස්සෙල්ලාම problem definition. දැන් සමහර වෙලාවට මේ තියෙන ඒවා ටිකක් වෙනස් වෙන්න පුළුවන් මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ තියෙන ආකාරය. නමුත් ඒක ඉච්චර ගැටලුවක් කරගන්න ඕනේ. අපිට පොඩ අවබෝධයෙන් බැලුවොත් මේක තේරුම් ගන්න අමාරු නෑ. මොකද්ද ගැටලුව අර්ථ නිරූපණය? problem definition. ඊළඟට ශක්්‍යතා අධ්‍යයනය කරනවා ඊට පස්සේ. හරිද? ඊට පස්සේ පද්ධති විශ්ලේෂණය කරනවා. ඊළඟට පද්ධතිය සැලසුම් කිරීම කරනවා. ඊළඟට පද්ධතිය සංවර්ධනය කරනවා. ඊළඟට හරි වැරදි පරීක්ෂා කරනවා. ඊළඟට පද්ධතිය ස්ථාපනය කරලා බලනවා. අන්තිමට පද්ධතිය නඩත්තු කරනවා. හරි උත්තරය තියෙන්නේ 3 වෙනි එකේ. ඔන්න පිළිවෙල. හරි. 2015 රචනා ප්‍රශ්නේ බැලුවොත් එක්තරා වත්තක තේදළු නෙලන සේවකයන්ගේ මාසික වැටුප ගණනය කිරීමට ඒගොල්ලෝ දවස් ගානේ ගන්න තේදළු වල බර පදනම් කරගෙන ලු වැඩේ කෙරෙන්නේ. වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය දැනට මැනුවල් ක්‍රමයකට යන්නේ. ඒක ඔටෝමේටඩ් කරන්න ලෑස්ති වෙනවා. සිස්ටමැටිකලි කරන්න හදනවා. ඉහත ක්‍රියාවලිය ස්වයංක්‍රීයව කරනවා නම් යෝජිත පද්ධතිය අවශ්‍යතා තේරුම් ගැනීමට ගන්න පුළුවන් ක්‍රමවිධි දෙකක්. අර ඉතින් සුපුරුදු ක්‍රමවේද මෙතන භාවිතා කරන්න පුළුවන්. B යෝජිත පද්ධතියේ ආදාන දත්ත සහ ප්‍රතිදාන තොරතුරු ලියා දක්වන්න. ආදාන දත්තයි ප්‍රතිදාන තොරතුරුයි. මෙතන දැන් සිස්ටම් එක හැදුවයින් පස්සේ ඉන්පුට් කරන්නේ මොනවද? මෙතන අපිට විශේෂයෙන්ම යමක් කියලා නැහැ. හැබැයි එක දෙයයි අපිට දැනගන්න තියෙන්නේ තේ දළු වල බර. හරිද? තේ දළු වල බර. අපෙන් එකක් නෙමෙයි අහන්නේ මොනවාද කියලා. අපිට ඉතින් තේ දළු වල බර. ඒ කියන්නේ දිනපතා නෙලන තේ දළු වල බර කියන එක. ඊට අමතරව මෙතන දැන් සේවකයෙක්ගේ වැටුපක් ගණනය කරන නිසා සේවකයාගේ නමයි සේවකයාට මොකක් හරි අංකයක් දීලා තියෙනවා නම් ඒ තේ වත්තේ ඒකත් අපිට දාන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේකත් අපිට ගන්න තියෙනවා. ඊළඟට ප්‍රතිදාන තොරතුරු හැටියට අවසානයේ එන්නේ මොකද්ද? මාසික වැටුප. හරිද? මාසික වැටුප. ඒකක පරීක්ෂාව ඉහත පද්ධතිය කිරීම සඳහා යොදාගත හැකි එක පරීක්ෂාවකි. වෙනත් එක් පරීක්ෂා ක්‍රමයක් ලියා දක්වන්න. ඒකත් හරි ලේසි. ඉතින් ඒකක පරීක්ෂාව තියෙනවා නම් අනිත් ක්‍රම හතරත් මෙතන තියෙනවා. හරි මෙතන තුනයි මේ අපොඩි අලුත් එකක් තියෙනවා මෙතන මේ පැරණි නිර්දේශ වලට දකින්න තියෙන ක්‍රියාත්මක පරීක්ෂාව කියලා එක ෆන්ක්ෂනල් ටෙස්ටිං කියලා. හරිද? ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට අපි හිතමුකෝ මෙහෙම දැන් අනිත් තුන නම් ඔයගොල්ලෝ දන්නවනේ. ෆන්ක්ෂනල් ටෙස්ටිං කියලා කියන්නේ මේ අපි හිතමුකෝ දැන් ඔය ළමෙක් මේ කවුරු හරි ඒ තේ වත්තක තේ දළු නෙලන කෙනෙක්ගේ බර ඇතුළත් කරා මේ තේ දළු වල බර. ඒ බරට හරියන්න යම්කිසි ඒගොල්ලොන්ගේ හිතමුකෝ දැන් කිලෝ 5කට ඔයාගේ වැටුප මෙන්න මේ ප්‍රමාණයක් කියලා සූත්‍රයක් ලියලා තියෙනවා. ඒ සිස්ටම් එකේ ගණනය වෙලා එන්න. ඒ දාන තේ දළු වල බර ප්‍රමාණය අනුව අරක හරියටම එනවාද අන්න ඒ වගේ ටෙස්ටිං කරන එක තමයි මෙතන වෙන්නේ. ෆන්ක්ෂනල් ටෙස්ටිං කියන්නේ ඒකත් එකක්. D අලුතෙන් සංවර්ධනය කරන ලද මෘදුකාංග ස්ථාපනය කිරීමට සමාන්තර ක්‍රියාත්මක කිරීම හෝ ඍජු ක්‍රියාත්මක කිරීම අනුගමනය කළ හැක. එහෙම බැලුවොත් මොකක්ද ඔයගොල්ලන්ට කරන්න පුළුවන්? එහෙම බැලුවොත් සමාන්තර ක්‍රියාත්මක කිරීමට හෝ ඍජු ක්‍රියාත්මක කිරීම. ඔය දෙකෙන් ඔයා මොකක්ද ගන්නෙ? අනිවාර්යෙන්ම අනවශ්‍ය අවදානමක් ගන්නේ නැතුව සමාන්තරයකට යනවා නම් හොඳයි. නේද?
ඍජු ක්‍රියාත්මක කිරීම කියන්නේ direct implementation කියන්නේ මොකද්ද මෙතන? deployment කියන්න පුළුවන් මෙතන ක්‍රියාත්මක කිරීම implementation එක මොකද්ද ඔගේ අදහස් වෙන්නේ? අනිවාර්යෙන්ම පැරණි පද්ධතිය සම්පූර්ණයෙන්ම අතහැරලා එකපාරටම අපි යන අලුත් එක කරන්න යනවා. ඒක කරන්න යන්න හොඳ නැහැ. අන්තිම අවදාන. කුඩා පද්ධතියක් නිර්මාණය කරනවා නම් අන්න ඒ වගේ දෙයකට හොඳයි. ඒ හේතුව නිසා මොකද අපි කරන්නේ? මෙතනට ගන්නවා සමාන්තර ක්‍රියාත්මක කිරීම. එතකොට පරණ පද්ධතියයි අලුත් පද්ධතියයි යම්කිසි නිශ්චිත කාලයක් පාවිච්චි කරනවා. මාස දෙකක් තුන දැන් අපිට කලින් ප්‍රශ්නවලදී එහෙම උදාහරණ හම්බුණා නේද? ඒ දෙකම එකට පාවිච්චි කරලා යන්න පුළුවන්. ඒ නිසා ඒක ගත්ත හැකි. 2014 බැලුවොත් මොකද්ද මෙතන කියන්නේ? 31 වෙනි ප්‍රශ්නේ මෙතන කියනවා මෙන්න මෙහෙම හිස්තැනක් තියෙනවා. මේ මෙතන දීලා තියෙන උත්තර හතරේ මේ සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකේ ප්‍රධාන අවධියක් මේන් ස්ටේජ් එකක් ගැන කියවෙනවලු. එක්තරා ප්‍රධාන අවධියක්. මොකක්ද ඒකට කියන්න පුළුවන් ඔයාලට? මෙතන conducting interviews, collect test data, writing the user manual. එතකොට බලන්න conducting interviews, collecting test data මේවා ප්‍රධාන අවධි වලට නම් අයිති වෙන්නේ නැහැ. user manual එක එන්නේත් අන්තිමටම වගේ. මෙන්න මේක තමයි ප්‍රධාන අවධියකට සුදුසු වෙන්නේ. මොකද්ද? code testing and debugging. code testing and debugging. තේරුණා නේද? ඊට පස්සේ 32 වෙනි ප්‍රශ්නේ. After automating the existing manual student administration system of your school office, a direct implementation instead of a parallel implementation has been proposed. Which of the following is correct about the direct implementation? ඒ කියන්නේ මේ පාසලේ මේ යම්කිසි මේ ශිෂ්‍ය තොරතුරු පද්ධතියක් සම්බන්ධයෙන් ඒක හදලා ඉවරයි. මෙතන යෝජනා වෙනවලු මේ direct implementation එකක්. එහෙම නැත්නම් ඍජු ස්ථාපනයක් ගැන මේ කරන්න යෝජනා වෙනවලු මේ සමාන්තර ස්ථාපනය වෙනුවට. දැන් මෙතන ප්‍රශ්නය අහන්නේ මේ ඍජු ස්ථාපනය පිළිබඳව නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා. මොකක්ද ඒකේ තියෙන්නේ? පළවෙනි එකේ කියනවා වැඩි වියදමක් යනවලු direct implementation එකට කියලා. එහෙම දෙයක් නම් එතන නැහැ. දෙක ගොඩාක් මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙනවලු මේ direct implementation එකට. එහෙම එකකුත් නැහැ. තුන මේක මේ මොකද කියන්නේ? It is difficult to go back to the manual system when problems are encountered in the automated system. ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද ඒ කියන්නේ? ඍජු ස්ථාපනය කළොත් පරණ සිස්ටම් එකට මොනවා හරි දැන් අපි අලුත් සිස්ටම් එක දැන් කෙලින්ම පාවිච්චි කරනවානේ පරණ එක එහෙම පිටින්ම අතහැරලා දාලා එකපාරටම මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපිට ආපස්සට පරණ පද්ධතියට ය아가න්න විදිහක් නැහැ. අන්න ඒක තමයි උතන වෙන්නේ. හතරවෙනි එකේ මොකද්ද කියන්නේ? direct implementation එකේ ගොඩක් මේ භෞතික ඉඩකඩ මේ බලාපොරොත්තු වෙනවා කියලා කියනවා ස්කූල් ඔෆිස් එක ඇතුලේ. එහෙම එකක් නම් එතනට එන්නේ නැහැ. ඒ නිසා අංක 3 තමයි හරි උත්තරේ වෙන්නේ. 33 Your school decides to automate the activities of the school library. You are in a team which has been assigned to gather requirements of the new system. One of your team members proposes the following techniques for this purpose. මොකක්ද ඒකට කියන්නේ? මොකක්ද එතන කියන්නේ? ඒ කියන්නේ මේ පාසල් පුස්තකාලය පිළිබඳව පද්ධතිය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය පද්ධතියක් හදන්න යන්නේ. එතකොට කණ්ඩායමක් පත් කරලා තියෙනවා. ඒකේ දැන් මේ විවිධාකාර දැන් ඒකේ තොරතුරු ටික ගන්න ඕන නිසා තොරතුරු එක්රැස් කිරීමට එක එක දැන් ටීම් මෙම්බර්ස්ලා මෙන්න මේ ක්‍රම තුන යෝජනා කරනවලු. මොකද්ද? ඉන්ටර්විව් සම්මුඛ පරීක්ෂාව, B ප්‍රශ්නාවලි බෙදා දීම, C ලේඛන පරීක්ෂා කර බැලීම. මේකෙන් වඩා සුදුසු ඒවා මොනවාද කියලා යහන්නේ. හරියට බැලුවොත් ඉතින් ඔය තුනම කරන්න පුළුවන්. තුනම හොඳයි. අංක 4 උත්තරේ. එතකොට රචනා ප්‍රශ්නේ යවුද? මොකද්ද මෙන්න මෙහෙම කියනවා. මේ x අකුරයි මේ කොලම් x එකයි කොලම් y එකයි මෙහෙම දීලා තියෙනවා. එක් එක් ක්‍රියාකාරකම් ගැන මෙතන සඳහනක් තියෙනවා. එහෙම බැලුවාම අපිට ඒකට ගැලපෙන්නේ මොනවාද කියලා මෙතන ලියන්නයි තියෙන්නේ මේ ලේබල් වලට. ඒ කියන්නේ එක ඉලක්කමකට මෙතන උදාහරණ තියෙනවා D කියලා. මොකද්ද බලන්න?
පද්ධතියක ලක්ෂණයක කියලා මෙතන කියන්නේ නේද? characteristic of a system. D is made up of different components. හරිද? පද්ධතියක් ඉතින් විවිධාකාර කොටස් වලින් එකතු වෙලා හැදිලා තියෙනවා කියලා කියන්නේ. දෙක an example for a system. පද්ධතියක් සඳහා උදාහරණයකි. මොකක්ද ඔකට කියන්නේ? පද්ධතියක් සඳහා උදාහරණයකි කියලා ගත්තොත් මොකක්ද ඔයාලට ඒකට දෙන්න පුළුවන් මෙතනින් දකින්න තියෙන හොඳම උත්තරේ? අපිට මේ F අකුරෙන් කියන transaction of a school canteen එහෙම නැත්නම් මේ පාසල් ආපන ශාලාව සඳහා ඔය ගනුදෙනු බිල් හදන ඒ වගේ පද්ධතියක් නිර්මාණය කිරීම අන්න ඒක ගැලපෙනවා. මේ මෙතන තියෙන උත්තර වලින් 3 මොකක්ද එන්නේ? 3ට ගන්න පුළුවන් a main fact gathering technique. ඒ කියන්නේ තොරතුරු කිරීම සඳහා යොදා ගන්න පුළුවන් ටෙක්නික් එකක්. having discussions with the client කියලා එකක් තියෙනවා B අකුරෙන්. ඒ කියන්නේ සම්මුඛ සාකච්ඡාව පැවැත්වීම. හරිද? 3ට B එන්නේ. 4 a tool used in detailed design. හරිද? ඒ කියන්නේ මොකද්ද? පද්ධතිය අර විස්තරාත්මක කිරීම සඳහා යොදා ගන්න පුළුවන් හොඳ මෙවලමක්. මොකද්ද ඒකට එන්නේ? flow chart. E අකුර. පද්ධතිය හොඳට විග්‍රහ කරගන්න පුළුවන් මූලික අවස්ථාවේදී. හරි? සැලසුම් කරන්නේ කරද්දී. 5 user acceptance testing. ඒ කියන්නේ මොකද්ද? අපිට මෙහෙම ගන්න පුළුවන් මෙතන දෙන උත්තරයක් A final stage of testing and debugging of a system කියලා. හරිද? ටෙස්ටිං කරන ක්‍රමවේද 4ක් ගැන අපි කිව්වනේ නේද? acceptance testing කියන්නේ userට පොඩ්ඩක් දෙනවා මේක පාවිච්චි කරලා බලන්න සිස්ටම් එක හරියටම launch කරන්න ඉස්සෙල්ලා. ඔයාලත් මේක බලාපොරොත්තු වෙන දේ මෙතන හරියටම වෙනවද කියලා පොඩ්ඩක් ටෙස්ට් කරන්න දෙනවා ඔයාලටත්. ඒකයි. 6 an advantage of phased implementation. එහෙනම් මොකද්ද? අපිට ඉතුරු වෙච්ච උත්තරේ කොහෙද තියෙන්නේ? ඒ කියන්නේ අවදි මේ ස්ථාපනයේ තියෙන වාසියක් ගැන. ඊළඟ ෆේස් එක ගැන ඊළඟ අවධිය ගැන සලකා බලන්න පුළුවන්කම තියෙනවා දැනට තියෙන අවධිය සාර්ථක වුණොත්. ඔන්න උත්තර ටික 1ට D 2ට F 3ට B 4 E 5 A 6 C. හරිද? ඊළඟට 2013 බැලුවොත් MCQ 20 වෙනි ප්‍රශ්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ සැලසුම් කිරීම හා කේතනයට අයිති නොවන කාර්යය මොකක්ද කියලා අහනවා. design and coding මොකක්ද ඔකට අයිති නොවෙන්නේ? අපි ගත්තොත් ඒකට දෙන්න පුළුවන් හොඳම විසඳුම තමයි ක්‍රමලේඛ සැකසීම. ඒකට අයිති වෙනවද? ඔව් අයිති වෙනවා. අතුරු මුහුණත් නිර්මාණය සැලසුම් කිරීමට අයිති වෙනවද? ඒකට අයිති වෙනවා. සැලසුම් කිරීමට අයිති වෙනවා. හරිද? පරිශීලක අවශ්‍යතා හඳුනා ගැනීම නම් මේ අවධියට අයිති වෙන්නේ නැහැ. ඒක ඊට කලින් අවධියට යන්නේ. හරි? ක්‍රමලේඛන භාෂාවත් තෝරා ගැනීම නම් මේකට අයිති වෙන්නේ. කේතනය කියලා එකක් තියෙනවනේ. ඒ නිසා ඒකට අයිති වෙනවා. එහෙනම් අයිති නොවන එක අහන්නේ අංක 3. හරිද? 24 පාසලේ දැනට පවතින අත්තිරු ශිෂ්‍ය තොරතුරු පද්ධතිය වෙනුවට අලුත් පද්ධතියක් ක්‍රිෂ්ණා හදලා තිනවලු. මාස දෙකක් යනතුරු මේ දෙකම පාවිච්චි කරන ලෙස එයා යෝජනා කරනවලු. ඒකට හේතුව මොකද වෙන්නේ කියලා. ඔය මොකක් ගැනද ඔය කියන්නේ? සමාන්තර ස්ථාපනයක්. හරිද? parallel deployment එකක් ගැන ඔය කියන්නේ. ඒකට හේතුව මොකද කියලා අහනවා. පළවෙනි එක බලන්න අලුත් පද්ධතියේ දෝෂ තියෙන්න පුළුවන් නිසා දැනට පද්ධතියට හානි වෙන එක. ඒ කියන්නේ තියෙන අවහිරතා අවම කරගන්න පුළුවන් තරම්. හරි? ඔව් ඒක නම් පිළිගන්න පුළුවන්. 2 අලුත් පද්ධතියේ දෝෂ ඇතවීමේ හැකියාව අඩු කිරීම. ඒක හරිද? ඒක නම් ගැලපෙන්නේ නැහැ මෙතනට. ඒ සමාන්තර කියන එකට ඒක තරම්ම ගැලපෙන්නේ නැහැ. පද්ධතිය ආරක්ෂාවට ඇති තර්ජන අඩු කර ගැනීම. ඒකත් එතන කියවෙන්නේ නැහැ. පරීක්ෂා කිරීමටයි නිදොස් කිරීම. එහෙම නැත්නම් ටෙස්ටිං ඇන්ඩ් ඩීබග් කරන්න වැය වෙන කාලය අඩු කිරීම. ඒකත් එතන කියනවාද? නැහැ. එහෙම එකකුත් නැහැ. ඒ නිසා මෙතන 24ට ගැලපෙන උත්තරේ අංක 1. 2010 ඒ රචනා ප්‍රශ්නයේ සලකා බැලුවොත් පාසල් පුස්තකාලයට පද්ධතියක් සකස් කරන හැටියට නසීර්ට ඔහුගේ ගුරුවරයා පවසනවා
එතකොට එයා කරපු ක්‍රියාකාරකම් ටික තමයි මේ PC ට U දක්වා තියෙන්නේ. අරමුණු හඳුනා අවශ්‍යතා හඳුනාගත්තා. පුස්තකාලය තොරතුරු නිර්මාණය කිරීමේ ශක්්‍යතාවය හොයා බලනවා. ඊට පස්සේ දත්ත එකතු කරලා දැනට තියෙන මේ පැරණි පද්ධතිය මැනුවල් සිස්ටම් එක ගැන අධ්‍යයනයක් කරා. ඊට පස්සේ ඒකත් එක්ක බලලා මීට වැඩිය හොඳ සිස්ටම් එකක් යා සැලසුම් කරා. T ඒ කියන්නේ හොඳ පරිගණක භාෂාවක් තෝරාගත්තා පාවිච්චි කරලා ඒකට කෝඩ් ලිව්වා. U ඒක පරීක්ෂා කරලා ටෙස්ට් කරලා අලුත් පද්ධතිය ක්‍රියාත්මක කළා. හරියටම අනුපිළිවෙලින් තියනවා. A යෝජිත නව පුස්තකාල තොරතුරු පද්ධතිය සම්බන්ධයෙන් නසීර් විසින් සැලකිය යුතු ශක්්‍යතා ප්‍රරූප දෙකක් ලියන්න. ශක්්‍යතා ප්‍රරූප දෙකක්. මොකක්ද ඔයාලට දෙන්න පුළුවන් එතන? අපි දැන් ශක්්‍යතා ප්‍රරූප ගැන ඔයාලට දැනට විෂය නිර්දේශය නැති නිසා මම ඒක මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්. මම කලිනුත් අපිට එකක් හම්බ වුණා ටෙක්නිකල් ෆීසිබිලිටි කියලා. ඒ යටතේ ඉකොනොමි ඔපරේෂනල් ෆීසිබිලිටි කියන එක මම නැවත මතක් කරන්නම්. සාමාන්‍යයෙන් අපි මේ පුස්තකාල තොරතුරු පද්ධතිය නිර්මාණය කරද්දී ඒ කියන දේවල් අපිට කරන්න පුළුවන් හැකියාවක් තියෙනවාද? අපේ පද්ධතියක් හැදුවොත් මේ බලාපොරොත්තු වෙන මේ පුස්තකාලාධිපති බලාපොරොත්තු වෙන දේ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා එතන පරීක්ෂා කිරීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා එතන වෙන්නේ. මෙන්න මේ හරි Q කියන අවස්ථාවේදී. ආර්ථික ශක්්‍යතාවය කියලා කියන්නේ දැන් මේවට යන වියදම ඒව දරන්න පුළුවන් කමක් තියෙනවද? කොච්චරක් විතර කොස්ට් එක ඇයිද කියන එකත් එතන අවධානය යොමු කරන එක. තාක්ෂණික ශක්්‍යතාවය කියලා කියන්නේ දැන් පුස්තකාලයේ පද්ධතියක් හැදුවයි කියමුකෝ. සමහරට එයාලගේ කම්පියුටර්ස් තියෙනවා නම් පුස්තකාලේ ඒකට මේක සපෝට් කරයිද? අන්න ඒ වගේ ටෙක්නිකල් පැත්තෙන් තියෙන හැකියාවන් බලන එක තමයි මේ කියන්නේ. B කොටසේ R ලේබලේ මගින් දක්වා ඇති ක්‍රියාකාරකමට සම්බන්ධ පද්ධති සංගත ජීවන චක්‍රයේ අදාළ පියවරේ නම ලියන්න. R දත්ත එක්රැස් කර ගැනීමේ භාවිතයෙන් තොරතුරු පද්ධතිය අධ්‍යයනය කරනවා. දැනට තියෙන පද්ධතිය මොකක්ද? පද්ධති විශ්ලේෂණය, සිස්ටම් ඇනලිසිස් කියලා කිව්වත් හරියි. හරිද? මොකද මේ එවකට තිබුණු විෂය නිර්දේශය අනුව ඒ තිබිච්ච ෆේසස් ටිකක් වෙනස්. ඒක නිසා තමයි ඒ කියන්නේ. ඒ හින්දා මම පොඩ්ඩක් ඒක කලින් පෙන්නලම උත්තරේ පැහැදිලි කරන්නම්. C R ලේබලේ මගින් දක්වා ඇති ක්‍රියාකාරකම ඉටු කිරීමට දත එකතු කිරීම සඳහා යොදාගත හැකි ක්‍රම දෙකක්. සම්මුඛ සාකච්ඡා, නිරීක්ෂණ, ලිපිගොනු පරීක්ෂාව, ප්‍රශ්නාවලි. හරි? ඒ ඕන එකක් ඔයාලට ලියන්න පුළුවන්. දෙකක් නියහන්නේ. D T ලේබලය දක්වා ඇති ක්‍රියාකාරකමට සම්බන්ධ පද්ධති සංගත ජීවන චක්‍රයේ SDLC එකට ඒ අදාළ පියවරේ නම ලියන්න කියලා කියනවා. මොකක්ද ඕකට දෙන්න පුළුවන් උත්තරේ? ක්‍රම ලේඛයක් ලිවීම කියලා කියන්නේ. ඒ නිසා ඒකට අපිට කෝඩින් එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමින් ඒ වගේ මේ එකක් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් software development ඒ අවධියට ඒ නමක් දාන්න පුළුවන්. U ලේබලය මගින් දක්වා ඇති ක්‍රියාකාරකම සම්පූර්ණ කිරීමෙන් පසු නසීට කළ හැකි කාර්යයක්. මොකක්ද ඒ? නඩත්තු කිරීම. දැන් පද්ධතිය ක්‍රියාත්මක කරාට පස්සේ ටික කාලයක් ගිහිල්ලා අලුත් දේවල් එනවා. දෝෂ තව ආවොත් ඒවා ඉවත් කිරීම සඳහාත් කරන්න පුළුවන්. නඩත්තුව. 2012ට ගියොත් 32 වෙනි ප්‍රශ්නේ පහත දක්වා ඇති කවර පිළිතුරකින් මේ පද්ධති සංවර්ධන චක්‍රයේ ඇති ෆේසස් හරි පිළිවෙලට තියෙනවද කියලායි බලන්නේ. මොකක්ද ඕකට දෙන්න පුළුවන් හොඳම උත්තරේ? හරියටම බැලුවොත් ඔයාලට ඒකට කියන්න පුළුවන් උත්තරයක් තියෙනවද? ඔතන එල්ලාම දැන් ශක්්‍යතා අධ්‍යයනය කියන එක ඇත්තම කියනවා නම් මේ එකින් එක දැන් මේක හරි පිළිවෙලට හැම එකක්ම නැහැ. තනින් තන ෆේසස් ටික තියෙන්නේ. එහෙම බලද්දී මෙතන දැන් පරීක්ෂා කරයින් පස්සේ ශක්්‍යතා අධ්‍යයනය කරන එක කරලා වැඩක් නැහැ. ටෙස්ටිං කරාට පස්සේ feasibility කරලා වැඩක් නැහැ. සැලසුම් කරාට පස්සේ කරලා වැඩක් නැහැ. හරිද? ශක්්‍යතා අධ්‍යයනය වෙන්න ඕනේ ඉස්සෙල්ලම. ඊට පස්සේ තමයි සැලසුම් කරන්නේ. ඒ නිසා මේ මෙතන 2යි 3යි වැරදි. හරිද? 4 වෙනි උත්තරේ ටෙස්ට් කරාට පස්සෙත් ශක්්‍යතා අධ්‍යයනය වෙන නිසා 4ත් වැරදි. එහෙනම් මේකට හරි උත්තරේ වෙන්නේ අංක 1. හරිද? ඩිසයින් කරලා ඉවරුණාට පස්සේ කෝඩ් කරනවා. ඊට පස්සේ තමයි ටෙස්ටිං කරන්න තියෙන්නේ. හරිද? ඊට කලින් ඩිසයින් එකට කලින් තමයි ශක්්‍යතා අධ්‍යයනය වෙන්න ඕනේ. හරිද? ටෙස්ටිං කරා ඉවරුණාට පස්සේ අපිට ඕන ඔන්න නඩත්තු කිරීම කියන කොටස එනවා. ඒ කියන්නේ පරීක්ෂා කරගෙන පස්සේ මේක ස්ථාපනය කරලා ඉවරලා ඊට පස්සේ නඩත්තු කියන කොටස එනවා. හරි අංක 1 මෙතන හරි උත්තරේ. 33 පාසලකට
නව කරන ලද ඔටෝමේටඩ් කරන ලද පුස්තකා තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිතයි. දැනට තියෙන පද්ධතිය සම්පූර්ණයෙන්ම නවත්තලා ඍජුවම ආරම්භ කිරීම අලුත් පද්ධතිය තරම් ආරක්ෂාකාරී නොවන බව විදුහල්පතිතුමාගේ අදහසයි. ඒ කියන්නේ ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් එකට යන්න ඕනේ නැහැ කියන එක තමයි කියන්නේ. එහෙමනම් වඩා හොඳ ඩිප්ලොයිමන්ට් එක මොකක්ද කියලා තමයි මේ උත්තර හතරෙන් අහන්නේ. මොකක්ද ඔකට දෙන්න තියෙන හොඳම උත්තරේ? ඩිරෙක්ට් කියන එක දැන් පළවෙනි උත්තරේ තියෙන නිසා ඒක ගැලපෙන්නේ නැහැ. හරිද? මෙතන ඩිරෙක්ට් කියන එක මෙතනත් සඳහන් වෙනවා. ඒ උත්තරෙත් ගැලපෙන්නේ නැහැ. සමාන්තර හෝ කලාගත හෝ. ඒක නම් ගැලපෙනවා. හරි? මෙතන මේ ප්‍රදර්ශකයේ ප්‍රොටෝටයිප් කියලා කියන්නේ ඇත්තම කියනවා නම් මේ හදලා ඉවර වුණාට පස්සේ ප්‍රොටෝටයිප් එකක් වැඩක් නැහැ. මොකද ඒක හදන්න ඉස්සෙල්ලා සාම්පල් එකක් විතර පෙන්වන්න තමයි ප්‍රොටෝටයිප් එකක් ඕන වෙන්නේ. ප්‍රොටෝටයිප් කියන්නේ ඒකයි. ඒ නිසා ප්‍රදර්ශක කියන උත්තරේ වැරදි. මෙතන සමාන්තරගත හෝ කලාගත. ඒ කියන්නේ either parallel or phased. ඒක තමයි ඔය කියන්නේ. අංක 3. ඊට පස්සේ මෙන්න රචනා ප්‍රශ්නය බැලුවොත් අර ලයිෆ් සයිකල් එක දීලා තියෙන මේ ගැළපෙන ස්තන් වලට ගැළපෙන අවදි මොනවද කියලා තමයි අපිට ලියන්න තියෙන්නේ. මේක පැරණි නිර්දේශයේ තිබ්බ නිසා පොඩ්ඩක් ඒ වචන පොඩි වෙනසක් ඔයාලට දැනේවි. පළවෙනි එකට කියන්නේ ගැටලුව හඳුනා ගැනීම, ඊට පස්සේ ශක්‍යතා අධ්‍යයනය කරනවා, ඊට පස්සේ පද්ධතිය විශ්ලේෂණය කරනවා. x කියන එකට මොකද වෙන්නේ? සංවර්ධනය කිරීමක් මෙතන තියෙනවා. මොකද්ද x කියන එකට ගන්න පුළුවන්? සිස්ටම් එක ඩිසයින් කිරීම මෙතන තියෙනවා. පද්ධති සැලසුම් කිරීම. සැලසුම් කරයින් පස්සේ සංවර්ධනය කරනවා, ඊට පස්සේ ටෙස්ට් කරනවා, පද්ධති පරීක්ෂාව y ක්‍රියාත්මක කරනවා, අවසානයේදී නඩත්තු කිරීම z. B කොටසේ කියන ශක්‍යතා අධ්‍යයන කලාවේදී ඔහු විසින් ඇගිය යුතු ශක්‍යතා ප්‍රරූප දෙකක් මම ඒක ගැන ඔයාලට දැන් පැහැදිලි කරා. මෙහෙයුම් ශක්‍යතාවය ගැන මම කිව්වා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන, ඒ කියන්නේ ඒ ක්ලයන්ට් බලාපොරොත්තු වෙන දේ වෙනවාද මෙහෙයුම් ශක්‍යතාවය යටතේ කියන එක බලන්නේ. ආර්ථික ශක්‍යතාවය කියන්නේ ඒකට යන වියදම් ඒව ඔක්කොම දරන්න පුළුවන් හැකියාවක් තියෙනවාද කියන එක. හරි. ඊට පස්සේ කාර්මික ශක්‍යතාවය කියලා කියන්නේ ඒ තියෙන පරිගණක වලට අපි හදන සිස්ටම් එක සපෝට් කරයිද කියන එක බලනවා. මෙතන තවත් එකක් තියෙනවා නෛතික ශක්‍යතාවය, legal feasibility. ඒ කියන්නේ දැන් සමහර විට උදාහරණයකට මෙහෙම ගත්තොත් දැන් ඕවා හදලා ඉවරනාට පස්සේ ඔය ආයතනයේ අපි හිතමු software development company එකට මේ තියෙනවානේ පොඩි copyright එකක් ඒකට අයිතියක් තියෙනවානේ නේද? එතකොට ඒවා ගැනත් ඔතන පොඩි සාකච්ඡාවක් යන මූලික අවස්ථාවේදී මේ කියන්නේ දැන් මේක අවුරුදු කීයක් විතර වැලිඩ් වෙනවද ඒගොල්ලොත් එක්ක, ඊට පස්සේ යාලට මොන හරි වෙනසක් කරන්න වුණොත් ඒක වෙන කාට හරි කියලා කරව ගන්න හදට ඉඩ නොදෙන්න, ඔන්න ඔය වගේ නීතිමය පැත්තටත් යන ඒවා ගැනත් එතන කතා බහ වෙනවා. හරි. ඒක නම් ඇත්තට ඔයාලගේ නිර්දේශය දැන් නැති නිසා මම මේක පොඩ්ඩක් මේ කෙටියෙන් පැහැදිලි කරේ. C කොටසේ පද්ධති විශ්ලේෂණ කලාව තුළදී උදාරට අදාළ තොරතුරු එකතු කර ගැනීමට භාවිතා කළ හැකි ක්‍රම 3ක්. ඒක ඉතින් දැන් අපිට අවස්ථා ගණනාවක්ම ආවා. තොරතුරු එක්රැස් කිරීමේ ඕනම ක්‍රම 3ක් ලියන්න මෙතන. 2011 මොකද්ද මෙතන තියෙන්නේ? 2011 අපි මේ ප්‍රශ්නය අරගෙන බැලුවොත් MCQ 28 පද්ධතියේ කාර්යබද්ධතාවය, හරිද? සිස්ටම් ෆන්ක්ෂනැලිටි එක, අවශ්‍යතාවය සපුරාලීම, ඵලදායී සම්පත් භාවිතය සහ පිරිවැර ඵලදායීතාවය යන දෑ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ මොන කලාවේදීද සලකා බැලෙන්නේ. ඒ නිසා මොකද්ද මේකට ඔයාලට දාන්න පුළුවන්? මෙතන පද්ධතියේ ශක්‍යතා අධ්‍යයනය. හරිද? මොකද්ද අර ශක්‍යතා අධ්‍යයනය ගැන අපි කලිනුත් දැන් කතා කරා. කාර්යබද්ධ අවශ්‍යතාවය. එහෙම නැත්නම් ෆන්ක්ෂනල් ෆීසිබිලිටි එක. එහෙම නැත්නම් ඔපරේෂනල් ෆීසිබිලිටි එක කියලා අපි එතනදී කිව්වේ. හරිද? පරිශීලක අවශ්‍යතාවය සපුරාලනවාද කියන එක තමයි එතන බලන්නේ. සම්පත් භාවිතය. හරිද? ඒ කියන්නේ අර දැන් මේ මොකද ටෙක්නිකල් ෆීසිබිලිටි එක එහෙම එතනදී පොඩ්ඩක් එනවා කතාව ගෑවිලා එනවා. පිරිවැය ඵලදායීතාව, ඉකොනොමිකල් ෆීසිබිලිටි එක. ආර්ථික ශක්‍යතාවය. අන්න ඒව ඔක්කොම එන්නේ මෙතනට. හරි? හතරවෙනි උත්තරේ එන්නේ. 29 වෙනි ප්‍රශ්නේ පද්ධති සංවර්ධනයේ භාවිතාන ඍජු ක්‍රියාත්මක කිරීම යන්න හොඳින්ම විස්තර කරන්නේ මොකේද? අලුත් පද්ධතියත් එක්ක සමගම හඳුන්වා දෙනවද? නෑ, ඒක නෑ. එක කොටසක් ක්‍රියාත්මක කරද්දී ඒක අසාර්ථක නම් ඊළඟ කොටස ක්‍රියාත්මක කිරීම නැහැ. මොකද්ද වෙන්නේ?
මැනුවල් පද්ධතිය ක්‍රියාත්මක වීම නවත්තලා අලුත් පද්ධතිය හඳුන්වා දෙනවා. හරි ඒක තමයි එන්නේ. මොකද අන්තිමයේදී කියන්නේ කොටස් වශයෙන් පද්ධතිය ක්‍රියාත්මක කිරීම නෑ ඒක නෑ. අංක 3. හරිද? අංක 30 පද්ධති සංබන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පහත වාගන්ති සලකා බලන්න දෘඩාංග මෘදුකාංග වලට වෙනස්කම් ඇති කිරීම. එතකොට මෙතනදී මේ අහන්නේ මේන්ටෙනන්ස් ස්පේස් එක. එහෙම නැත්නම් නඩත්තු කරන අවධිය ගැන හරි එක මොකද්ද කියලා යහන්නේ. දෘඩාංග හා මෘදුකාංග වලට ඇති වෙනස්කම් සිද්ධ කිරීම. ඒක වෙනවද? ඔව් ඒක වෙනවා නේද? B පද්ධතිය ඵලදායී ලෙස මෙහෙයවීමෙන් පසු සොයා ගන්නා වැරදි නිවැරදි කිරීම. ඔව් ඒකත් හරි. C පද්ධතියට නව පරිශීලක අවශ්‍යතා. ඔව් ඒකත් හඳුන්වා දෙන්න පුළුවන් නේද? එහෙනම් ABC සියල්ලම මෙතන සිද්ධ වෙනවා. රචනා ප්‍රශ්නය ඔබේ පාසලේ දැනට ඇති පුස්තකාල තොරතුරු පද්ධතිය වෙබ් ආශ්‍රිත පද්ධතියක් මගින් ස්ථාපනය කිරීමට සැලසුම් කරලා තියෙනවා නම් ශක්‍යතාවය තහවුරු කර ගැනීමට අපි බලාපොරොත්තු වෙන කරුණු තුනක්. හරි ඒක ගැන මම කලින් පැහැදිලි කරා. ඒ ශක්‍යතා අධ්‍යයනයට කරන්න පුළුවන් දේවල් ගැන තමයි ඔය කියන්නේ. B ඍජු ක්‍රියාත්මක කරණය සහ සමාන්තර ක්‍රියාත්මක කිරීම අතුලින් පුස්තකාල පද්ධතියට වඩා සුදුසු වන්නේ මොකද්ද? ගොඩක් වෙලාවට පුස්තකාල පද්ධතිය සඳහා සමාන්තර ක්‍රියාත්මක කිරීම තමයි හොඳ. ඒකට හේතුව අපි කිව්වා නේද? මොනවා හරි අර ගැටලුවක් තියෙනවා නම් හරි මෙතන සාමාන්‍යයෙන් අපිට මෙහෙම දීකුත් කියන්න පුළුවන් අර නිශ්චිත කාලයක් අපි මේ භාවිතා කරගෙන යනකොට අර පැරණි පද්ධතියට මොනවා හරි හානියක් තියෙන අවහිරතාවයක් අවම කර ගැනීමත් මෙතනදී යොදා ගන්න පුළුවන්. හරි ඒක මේ තියෙන කාරණාවට අමතරව මම ටිකක් වැඩිපුර කියන්නේ ජස්ටිෆයි කරන්න කියලා මෙතන කියන නිසා. 2010 29 වෙනි ප්‍රශ්නය MCQ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය භාවිතා කළ තොරතුරු පද්ධතියක් අපි සංවර්ධනය කරගෙන යද්දී නිවැරදි අනුක්‍රමයේ තියෙන මොකේද කියලායි අපෙන් අහන්නේ. ඕකට මොකද දැන් මෙතන ඔයාලට දකින්න තියෙන උත්තරේ? අපි බැලුවොත් මෙතනදී තියෙනවා ශක්‍යතා අධ්‍යයනය තියෙනවා සැලසුම් කිරීම තියෙනවා විශ්ලේෂණය තියෙනවා ක්‍රියාත්මක කිරීම තියෙනවා. එහෙන් බැලුවොත් හරි එක එන්නේ මොකද්ද? අංක 4. හරිද? ශක්‍යතා අධ්‍යයනය කරායින් පස්සේ මේ පද්ධතිය විශ්ලේෂණය කිරීමක් කරලා බලනවා තියෙන සිස්ටම් එක. ඊට පස්සේ තමයි සැලසුම හදන්නේ. හරිද? සැලසුම හදලා සැලසුම ඉතින් සංවර්ධනය කරගෙන ගිහිල්ලා හරිද? දැන් මෙන්න මේ දෙක අතරමැද ටික මම මේ කියන්නේ. සැලසුම හදලා ඉවර වෙලා ඒක සංවර්ධනය කරගෙන ගිහිල්ලා පරීක්ෂා කිරීම කරලා දෝෂහරණය කරලා ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ. මේකට පස්සේ තමයි නඩත්තු වෙන්නේ. අංක 4 මේකට එන උත්තරේ. 30 වෙනි ප්‍රශ්නය පරිගණක ගත කිරීම සඳහා සුදුසු නොවන්නේ පහත දැක්වෙන කවරක්ද? පාසලක ශිෂ්‍ය ඇතුළත් වීම. ඔව් ඒක ඉතින් ගැලපෙනවානේ. පාසල් පුස්තකාලය. ඔව් ඒකත් ඉතින් ගැලපෙනවා. විභාගයක රචනා වර්ගයේ ප්‍රශ්න සඳහා පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම. එසේ questions වල උත්තර බලන එක මේ කම්පියුටරයිස් කරන්න පුළුවන් වෙයිද? ඒක තරම්ම ගැලපෙන්නේ නැහැ නේද? එක එක්කෙනා ලියන උත්තර වෙනස්නේ. ඒ නිසා ඒක සාර්ථක වෙන්නේ නැහැ එතනින්. හරි පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමෙන් පස්සේ සාමාන්‍ය ඇවරේජ් එක බලලා අර රෑන්ක් එක හදන එක. ඔව් ඒක නම් ගැලපෙනවා. ඒ නිසා අංක 3 තමයි මෙතනට හරියන උත්තරය වෙන්නේ. හරිද? 31 පහත දැක්වෙන ක්‍රියාකාරකම් සලකන්න. පුස්තකාලය බාර ගුරු භවතා හා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම. ඊට පස්සේ පුස්තකාලයේ ඉතිහාසය අවුරුදු 20කට පෙර ස්ථාපනය කරන ලැබූ ආකාරය ගැන විස්තර කෙරෙන සංග්‍රහක ලිපියක් අධ්‍යයනය කිරීම. ළමයි පුස්තකාලය පාවිච්චි කරන්නේ කොහොමද කියලා නිරීක්ෂණය කිරීම ඔබ්සර්වේෂන්. එතකොට මේ ලයිබ්‍රරි මැනේජ්මන්ට් සිස්ටම් එකක හදන්න යන කෙනෙකුට තොරතුරු එක්රැස් කරද්දී මේ ඉහත ක්‍රම තුනෙන් වඩා ගැලපෙන්නේ මොකද්ද? පළවෙනි එක නම් ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි එක අවුරුදු 20කට පෙර මේක තිබ්බේ කොහොමද? පුස්තකාලේ ඉතිහාසය ඒව වැඩක් නැහැ නේද? ඒ ලිපි බල්ල වැඩක් නැහැ. මොකද ඒක සිස්ටම් එකට ගැලපෙන්නේ නැහැ නේ, අදාළ නැහැ නේ. B වැඩක් නැහැ. C ඒක නම් ඉතින් වරදක් නැහැ. එහෙනම් A සහ C පමණයි. හරිද? ඒක තමයි අපිට දෙන්න තියෙන උත්තරේ. එහෙමනම් අපි මෙතනින් අපේ මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අවසන් කරමු. හරි. එහෙනම් සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාටම.